හොඳයි ෆිසික්ස් විත් ලලාන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා සීලුම ළමයින්ව. එතකොට අද දවසේදී මම සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ තුන්වෙනි දිගහැරුමත් එක්ක ඔන්න තවත් ප්‍රශ්න දෙකක් ඔයගලන්ට දෙනවා. මේ ප්‍රශ්න දෙක එහෙනම් ඉතා ඉක්මනින් මම ඔබට දෙන්නම්. මම දන්නවා ඔබ දැන් ආශාවෙන් ඉන්නවා මේ ප්‍රශ්න දෙක විසඳලා කොහොමද මේ සාකච්ඡාවත් එක්ක පිළිතුරු ටික ලබා ගන්න කියන කාරණාව පැහැදිලි කරගන්න. එතකොට මේකත් රචනා ප්‍රශ්න දෙකක් උත්සාහ කරන්න එහෙනම් හදන්න බලන්න. හරිද? එතනින් ඊට පස්සේ අපිට පුළුවන් හරියට නිවැරදිව කොහොමද පාඩනය ඔය සමා වෙන්න මේ කොටස ආවරණය වෙන විදිහට අපි කොහොමද සියලුම දේවල් සාකච්ඡා කරන ගම මේ ගාන හරියටම හදාගන්නේ කියන දේ පැහැදිලි කරගන්න. ඕන දැන් තිරේ දිස් වේවි ගණන් දෙක. හොඳයි ඔබ දැක්කයි තිරේ දිස්සච්ච ගණන් දෙකෙන් පළවෙනි ගාන මම පළවෙනි ගානට තමයි යන්නේ. ඔබ දැන් මේ එනකොට උත්තරත් අරගෙන දැන් බලාගෙන ඇති උත්තර හරිද කියලා බලන්න. හරිද? මේ වෙලාවේදී කියනවා මෙන්න මෙහෙම දෙයක් ගම්මිතාවේ සම්බන්ධ කතන්දරයක් තමයි මෙතනදී යන්නේ. ඒත් ගම්මිතාවයත් එක්ක ගොඩනගෙන මූලධර්මය තමයි ගම්මිතා සංස්ථಿತಿ මූලධර්ම. ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මයේ කියපු ගමන් ළමයි ඔන්න දැන් ඔළුවට යන්න ඕනේ ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මයේ කියන්නේ මොකක්ද කියන එක. මුලින්ම ඒක තේරුම් ගන්නට ඕනේ. හරිද? ඒතර අපි එතනදී කියනවානේ මේ බාහිර බලපෑමක් නැති පද්ධතියක් කියලා. අපි ඒකට කියන isolated system කියලා කියන්නේ. හරිද? කියන්නේ බාහිරින් කිසිම දෙයක් බලපෑමක් නැහැ. මේක ස්වායත්තව මේ පද්ධතිය තියෙනවා. බාහිර බලපෑම් නැති පද්ධතියක්. isolated system එකක් කියලා කියන ඒ කියන්නේ අපි කියන්නේ හුදකලා වෙච්ච පද්ධතියක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ එවැනි පද්ධතියකට තමයි ගම්මිතා සංස්ථಿತಿ මේ මූලධර්මයේ දාන්න පුළුවන් කියලා කියන්නේ. බාහිර බලපෑම් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් එකම දේ ගැටීමේදී සිදුවන අභ්‍යන්තර බලපෑම් පමණයි. අනිවාර්යෙන් ගැටුමකදී අභ්‍යන්තර බලපෑම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර බලයන් තියෙන්න ඕනේ. මේ අභ්‍යන්තර බලයන් නිසා තමයි මේ වස්තුන් වල ගැටෙන වස්තුන් වල ගම්මිතාවය පරිවර්තනයට ලක් වෙන්නේ. මොකද ගම්මිතාවය වෙනස් වෙනවා කියලා කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමයට අනුව බලයක් තියෙන්නට ඕනේ. මේ බලය අභ්‍යන්තරය. අභ්‍යන්තර බලයක්. ඇයි මම අභ්‍යන්තර කියලා කියන්නේ හැම වෙලෙම බාහිරින් කියලා කියන එකයි අභ්‍යන්තර බලයයි කියන එකයි. ඇයි මේ ගම්මිතා සංසිඳීමේ මේ එකම බලයන් වර්ග ඇයි මේ දෙවිදියකට බලපාන්නේ? පද්ධතිය ඇතුලේ අභ්‍යන්තරව හිතනකොට අභ්‍යන්තර බලයක් සලකද්දී පද්ධතිය තුලදී ක්‍රියා ප්‍රතික්‍රියා කියලා විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයන් හටගන්නවා. අභ්‍යන්තර නම් අනිවාර්යෙන් ක්‍රියාවක් ප්‍රතික්‍රියාවක් දෙකම තියෙනවා. ඒතර පද්ධතියම සලකනකොට ඔය කැපිලා යනවා. සංප්‍රයුක්තය සලකද්දී කැපිලා යනවා. නමුත් බාහිරින් එන බලයක් ගත්තොත් මේ පද්ධතියට එතකොට බාහිරින් එක බලයක් පමණයි මෙයාට හම්බෙන්නේ. එක්ක ක්‍රියාව නැත්නම් ප්‍රතික්‍රියාව. බොහෝ විට ප්‍රතික්‍රියාව හම්බෙනවා. හරිද? ඒතර ක්‍රියාව පද්ධතිය නිවද තියෙන්නේ. ඒතර සංප්‍රයුක්තය සලකනකොට මේකේ අසමතුලිත බලයක් විදිහට තමයි පිහිටන්නේ. එතකොට මේ බාහිර බලයන් ක්‍රියා කරනකොට ඒකයි ග්‍රේකීය ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මයට බලපෑමක් වෙන්නේ. පැහැදිලිද? එතකොට තව මෙහෙම දෙයක් තියෙනවා මේ ගානට එන්න කලින් මම තව ඔයගලන්ට පැහැදිලි කරොත් මේ ගම්මිතා සංස්ථಿತಿ මූලධර්ම දෙකක් තියෙනවා ළමයි. හරිද? දැන් අපි චලිත වර්ග දෙකක් ගැන ඉගෙන ගන්න ඕනේ. එකක් තමයි ළමයි සරල රේඛීය චලිතය. හරිද? සරල රේඛීය චලිතය වගේම අපි තව චලිතයක් ගැන ඉගෙන ගන්නවා. ඒකට අපි කියනවා භ්‍රමණ චලිතය කියලා. හරිද? ඔන්න ඔය විදිහට චලිත වර්ග දෙකක් ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට මේ සරල රේඛීය චලිතය භ්‍රමණ චලිතයයි දෙකම ගත්තොත් මේ දෙකටම මේ දෙකේම චලිතය සලකලා right ගම්මිතා සංස්ථಿತಿ මූලධර්ම දෙකක් තියෙනවා. අපි මේකට කියනවා රේඛීය ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මය. හරිද? රේඛීය ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මය කියලා කියන්නේ. හරිද? මෙයාගේ සාමාන්‍ය ගම්මිතාවය ලියන්නේ P = MV කියලා නේ. දැන් මේකෙදි අපි ලියන්නේ කෝණික ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මය. කෝණික ගම්මිතා සංස්ථಿತಿ මූලධර්මය. අන්න ඒමයි කියන්නේ. ඒතර එයාගේ සාමාන්‍ය ගම්මිතාවය ලියන්නේ L = I ඔමේගා. දැන් I කියන්නේ කවුද කියලා ඇහුවොත් I පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙනවානේ. අවස්ථිති ගූර්ණය. සාමාන්‍යයෙන් තනි ලක්ෂීය වස්තුවක් ස්කන්ධකේ සාමාන්‍යයෙන් අපි හිතමු භ්‍රමණ කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් ආර්ධුරකින් පිහිටන M කියන ලක්ෂීය ස්කන්ධයක් ගත්තොත් එයාගේ අවස්ථිති ගූර්ණයනේ I = MR වර්ගය. එවැනි ස්කන්ධ ව්‍යාප්තියක් ගත්තොත් I = සිග්මා MR වර්ගය කියලා එන එක MR වර්ග වල එකතු කරලා ගන්න ඕනේ. හරිද? ඔය විදිහට කොයි වෙලාවකත් අඩු වෙන්නේ නැහැ ඔක්කොම එකතු කරන්න ඕනේ. හරිද? මොකද මම එහෙම කියේ කොයි වෙලාවකත් අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ ගූර්ණත් එක්ක මේක පටල ගන්න නිසා ළමයි. ගූර්ණ වලදී දිශාව සලකලා අපි අඩු කරනවානේ. නමුත්
අපි අවස්ථිති ගුරුනේ ගන්නකොට සෑම විටම එකතු කරන එක තමයි කරන්නේ. ඔන්න ওই විදිහට අපිට කෝණික ගම්මිතාවේ අර්ථ දක්වන්නත් පුළුවන්. ඔය ගම්මිතාවන් මත පදනම් කරගෙන තමයි මේ මූලධර්ම දෙක ඉදිරිපත් කරන්නේ ළමයි. හරිද? පැහැදිලිද? ඒතර අපි කියනවා යම් කිසි ගැටුමකදී හරි මේ පද්ධතියක් සලකනකොට මේ ගම්මිතා සංසේ මූලධර්මයේදී අපි කියනවා මේ අවස්ථා දෙකටම පොදුවේ කියන්න පුළුවන් අපිට. ගැටුමක් සිදු වෙනකොට එයාගේ ගම්මිතාවයන් පද්ධතියේ තියෙන ගම්මිතා ඓක්‍ය නොවෙනස්ව පවතිනවායි කියලා. ගැටුමකට කලින් තිබිච්ච ගම්මිතාවෙන් තමයි ගැටුමෙන් පස්සේ තියෙන්නේ. පැහැදිලිද? අන්න ඒ විදිහට අපි මේ මූලධර්ම දෙකේදී පැහැදිලි කරනවා. එතකොට මම මේ හරීම නිවැරදි පැහැදිලි කිරීම නෙමෙයි මෙතනදී පැහැදිලි කරේ. හරිද? මේ දෙදෙනාට වෙනස් අර්ථ දැක්වීම් තියෙනවා මූලධර්ම දෙකට. එතකොට අපි ඒක ගානට දාලා ගානෙදිම සාකච්ඡා කරමු. මම දැන් මේ පොඩි මූලික අදහසක් තමයි ඔබට දුන්නේ. හොඳයි. දැන් එහෙනම් මම යනවා මේ ගානට කොහොමද මේ කියන මූලධර්මය යෙදෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න. මෙතන කියන වස්තු දෙකක සිදුවන ප්‍රත්‍යස්ත සහ අප්‍රත්‍යස්ත ගැටුම් අතර වෙනස පහදා දෙන්න කියලා කලින්ම. දැන් මොකද්ද ළමයි ඒ කිව්වේ? ගැටුමක් ගන්නකොට ගැටුමක් වෙන්න පුළුවන් ආකාර මොනවද? ගැටුම් ගත්තොත් ළමයි ඔක මැත්ස් වලත් තියෙනවා මේ පාඩම. ගැටුම් කියලා සංකීර්ණ පාඩමක් යනවා මේ මැත්ස් වලදී. කම්බයින් මැත්ස් වල. හරිද? එතකොට ගැටුමක් කියලා ගත්තොත් ළමයි මතක තියාගන්න ගැටුමක් වෙන්න පුළුවන් එකක් තමයි ප්‍රත්‍යස්ත ගැටුමක් වෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ළමයි අප්‍රත්‍යස්ත ගැටුමක් වෙන්න පුළුවන්. දැන් මේකත් ළමයි ගොඩක් වෙලාවට පටලව ගන්නවා. හරිද? අප්‍රත්‍යස්ත කිව්වහම මේ කොටස් දෙකක් තියෙන්න පුළුවන් මේකෙත් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවා ඒක අප්‍රත්‍යස්ත කියලා තමයි ඒකට කියන්නේ. හරිද? අප්‍රත්‍යස්ත ඔය අතරේ තියෙනවා මේ පූර්ණ අප්‍රත්‍යස්ත කියලා. හරිද? පූර්ණ අප්‍රත්‍යස්තයි. ප්‍රත්‍යස්තකෙත් දැන් සමහර අය මෙහෙම දාගෙන තියෙනවා. හරිද? සමහර අය මේ ඔලුවට දාගන්නවා මේ ප්‍රත්‍යස්තයි පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා. ඒතකොට ගොඩක් වෙලාවට ළමයින්ට ඉතින් ගැටලුව මේ දෙක මොකද්ද කියන එක විතරයි. හරිද? මේ දෙක මොකද්ද කියන එක ළමයි සමහරලාට මේ ගණන් වලදී ඒ ළමයින්ට පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. ඒක මම මේ වෙලාවේ මෙහෙම පැහැදිලි කරන්න. ඊට කලින් යන්න බෑ මේ ප්‍රත්‍යස්ත අප්‍රත්‍යස්ත කියන්නේ මොකද්ද කියලා. දැන් ඕනම පද්ධතියකට රේඛීය ගම්මිතා සංසිඳීමේ යොදන්න පුළුවන් මතක තියාගන්න බාහිර බලයන් ක්‍රියා කරන්නේ නැත්තම්. ඒ කියන්නේ මේකේ ඝර්ෂණය, වාත ප්‍රතිරෝධය වගේ බාහිර බලපෑම් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ක්‍රියා කරන්නේ නැත්තම් වෙන්න පුළුවන් එකම දේ මෙන්න මේ විදිහට අපි හිතමු නිශ්චලතාවයේ තියෙන වස්තුවකට මෙයා ඇවිල්ලා මෙහෙම ගැටෙනවා. ගැටුණාට පස්සේ ගැටුමින් පස්සේ මේ දෙදෙනාට වෙනස් වේගයන් හම්බ වෙනවා. මෙයා V1 මෙයා V2 කියලා හිතමුකෝ. හරිද? මෙයාගේ ස්කන්ධය M1 M2. ඔන්න ඔහොම අපි හිතමු දැන් මේගොල්ලෝ චලනය වෙන්න පටන් ගන්න තියෙනවා. ගැටුමෙන් පස්සේ. එතකොට දැන් මේ ගැටුම ගැන හිතුවොත් ළමයි මේ දෙන්න මෙහෙම ගැටෙනවනේ මෙතනදී. මේ ගැටුමේදී ඔන්න බලන්න වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ගැටෙනකොට සද්දයක්වත් නැතුව. හරිද? කිසිම සද්දයක් නැහැ ගැටුණා. ආයේ මේ ගැටිච්ච වස්තු අල්ලලා බැලුවොත් කිසිම ඉතින් රත් වෙලත් නැහැ මුකුත් නැහැ ඔයේ යනවා. හරිද? ඒ වගේ පද්ධතියක අපි මුලින් තියෙන චාලක ශක්තිය හරිද ආරම්භයේ ගැටෙන්න කලින් මේ දෙදෙනාගේම තියෙන චාලක ශක්තිය හොයලා බැලුවොත් ගැටුමෙන් පස්සෙත් මේ දෙදෙනාගේ චාලක ශක්තිය හොයලා බැලුවොත් හරියටම ළමයි චාලක ශක්තිය එකිනෙකට සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ ශක්ති හානියක් වෙලා නැහැ. අන්න එහෙම ශක්ති හානියක් වෙලා නැත්තම් අපි එවැනි ගැටුම් වලට කියනවා ප්‍රත්‍යස්තයි කියලා. හරිද? එවැනි ගැටුම් වලට කියනවා අපි ප්‍රත්‍යස්තයි කියලා. එතකොට සමහර අපි දැන් ස්වභාව ධර්මයේදී එවැනි ගැටුම් නම් අපිට හම්බෙන්නේ නැහැ ළමයි. හරිද? එවැනි ගැටුමක් හම්බෙන්නේ නැහැ අපිට ස්වභාව ධර්මෙදී. අපි ඔක්කොම උපකල්පන වලට තමයි යන්නේ. දැන් ওই වායු අණු ගැටෙනකොටත් මෙන්න මේ කියන concept එක උපකල්පන යනවා ප්‍රත්‍යස්ත ගැටුමක් වෙනවා කියලා. තාපේදී අපි සාකච්ඡා කරනවා මේ වායු අණු ගමන් කරනකොට ගැටෙනවා. තවත් වායු අණු එක්ක. අන්න එතකොට ඒ වෙලාවෙදිත් වෙන්නේ මේ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ. කියන්නේ ශක්ති හානියක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම ශක්ති හානියක් සුළු වශයෙන් වෙනවා. ඒක නොසලකා හරින්න පුළුවන් කියන එක තමයි ඒකේ අදහස. හරිද? එතකොට ළමයි කවුද මේ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ? අප්‍රත්‍යස්තය කියලා කියන්නේ ගැටෙනකොට ওই වගේ ශබ්දයේ විදිහට ශක්තිය හානි වෙන්න පුළුවන්. තාපේ ශක්තිය විදිහට ශක්තිය හානි වෙන්න පුළුවන්. දැන් අල්ලලා බලනකොට මේවා රත් වෙලා. ඒ කියන්නේ තාප ශක්තිය විදිහට ශක්තිය හානි වෙලා තියෙනවා. ඒවට තමයි අපි අප්‍රත්‍යස්ත ගැටුම් කියලා කියන්නේ. දැන් මම මේ අප්‍රත්‍යස්ත ගැටුමට උදාහරණයක් විදිහට කිව්වොත් සාමාන්‍යයෙන් ඔය දැන් බිලියඩ් බෝල ක්‍රීඩාවකදී දැන් ඒ බෝල දෙක හරිද කියලා ගැටෙනකොට අපිට ශබ්දයක් ඇහෙනවා අනිවාර්යෙන්. ඇහෙන්නේ නැහැ කියන්න බෑ. කුඩා හෝ ශබ්දයක් ඇහෙනවා. ඒ කියන්නේ එතනදී ධ්වනි ශක්තිය විදිහට ශක්තිය මොකද වෙලා තියෙන්නේ පරිවර්තන වෙලා. අන්න ඒ වගේ අවස්ථාවක ගැටුමට පෙර ශක්තියයි ගැටුමෙන් පස්සේ චාලක ශක්තියයි සමාන වෙන්නේ නැහැ. පැහැදිලි ලෙසම. හරිද? පොඩි වෙනස්කමක් හෝ අනිවාර්යෙන් තියෙනවා.
ඒකයි අප්‍රත්‍යස්ත කියලා කිව්වේ. හරිද? ඒතර සාමාන්‍යයෙන් ඕනම වෙන එහෙම ගැටුමක් શબ્දයක් එක්ක ගොඩනැගලා ඔන්න ගමන් කරනවා නම් අපි කියනවා ඒවට අප්‍රත්‍යස්ත ගැටුම්. දැන් මේකත් දෙකට බෙදුවානේ. අප්‍රත්‍යස්ත ගැටුම් තමයි සාමාන්‍ය ඕනම උදාහරණයක් ගත්තොත් ඒව අප්‍රත්‍යස්ත ගැටුම් විදියට තමයි වැටෙන්නේ. කවුද එහෙනම් මේ පූර්ණ අප්‍රත්‍යස්තයි කියන්නේ? දැන් තේරෙනවා. පූර්ණයි කියන්නේ සම්පූර්ණයෙන්ම ශක්ති හානි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ආරම්භයේ චාලක ශක්තියක් තිබුණා. ගැටුමෙන් පස්සේ ශක්තිය නැහැ. ශක්තිය හානිය කියන්නේ උපරිමයි. ශක්තිය වෙන එකක් බවට පරිවර්තනය වෙනවා. චලනයක් නැහැ. චාලක ශක්තියක් නැහැ. හරිද? එතකොට අන්න ඒ වෙලාවේදී එහෙනම් තේරුම් ගන්න මෙයාගේ යාන්ත්‍රික ශක්තිය වෙනත් ශක්තියක් බවට එනම් පරිවර්තනය වෙලා තියෙනවා. අන්න ඒකට උදාහරණයක් විදිහට මට දෙන්න පුළුවන්. දැන් බිත්තියකට අපි මැටි ගුලියක් මෙන්න මෙම විසි කරලා ගහනවා. මේ මැටි ගුලිය කියලා බිත්තිය මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? අර තිබිච්ච යාගේ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම හානි වෙලා යනවා. වෙනත් ශක්තියක් බවට පරිවර්තන ශබ්දය හරි මොකක් හරි වෙනත් ශක්තියක් බවට ඒ වෙලාවේදී පරිවර්තන වෙලා යනවා. ඇයි එහෙම පරිවර්තන වෙන්නේ? මොකද අපි දන්නා කිලේ බිත්තියට වදිනකොට බිත්තිය චලනය වෙන්නේත් නැහැ. හරිද? අපි උදාහරණයක් විදිහට දැන් ගණනය කරලා බැලුවොත් බිත්තිය චලනය වෙන්න ඕනේ. හරිද? බිත්තිය පොළොවට සම්බන්ධයි පෘථිවි ස්කන්ධයත් එක්ක ගණනය කරලා මැටි ගුලියත් එක්ක බැලුවොත් එනම් පොළව කුඩා වශයෙන් නෝ චලනය වෙන්න බෑ නේද? නමුත් අපි පෘථිවි ස්කන්ධයක මැටි ගුලිය සලකන්නවත් බෑනේ. එතකොට අපි ඒක සම්පූර්ණයෙන්ම චලනය වීම ගැන හිතන්නේවත් නෑ. අපි නොසලකාම හැරිලා යනවා එතන. හරිද? ඒ කියන්නේ චලනය වීමක් වෙන්නෙම නෑ මැටි ගුලියක් ගෙවුවයි කියන්නේ. හරිද? එහෙම වෙන්නේ නෑ ළමයි. ඒකට වෙන කන්සෙප්ට්ස් ටිකකුත් තියෙනවා. දැන් මම මැටි ගුලිය ගහනකොට ළමයි මම පොළවේ ඉඳන්නේ ගහන්නේ. මම මේ ආවේගය දෙනකොට මේ මැටි ගුලියට දෙන බලයට අදාළ යම්කිසි ප්‍රමාණයක් මාව මේ පිටිපස්සට තල්ලු වෙන්න ඕනේ. ඒකත් ගම්මෙතා සංසිනේ. මම මේ විසි කරනකොට බලයක් දෙනවා නම් මොකද වෙන්නේ? පොළව ඒ විදිහටම ප්‍රමාණය. පොළවත් එක්ක මම ඉන්නවනේ. එහෙනම් මම පස්සට යන්න ඕනේ. එතකොට ආයි ගිහලා බිත්තිය ගැටෙනකොට මැටි ගුලිය නායි බිත්තිය එහාට තල්ලු කරනවා. මම මැටි ගුලිය විසි කරපු නිසා මම පොළොව මෙහාට තල්ලු කරනවා. මැටි ගුලිය බිත්තිය වෙදිච්ච ගමන් මැටි ගුලිය මගින් රයිට් බිත්තිය එහාට තල්ලු කරනවා. දැන් මමයි බිත්තියයි කියන්නේ දෙකම පොළොවට සම්බන්ධයි. ඒතර පොළොව මෙහෙටත් තල්ලු කරනවා මෙහෙටත් තල්ලු කරනවා. සම්ප්‍රයුක්තේ ශුන්‍ය නන්න එහෙම කෙනෙක්ට හිතන්නත් පුළුවන් ළමයි. හරිද? මම නිකන් මේ හිතන්න කාරණාවක් කිව්වේ. හරිද? දැන් එතකොට නිකන් උදාහරණයක් වෙනන් ගත්තොත් මැටි ගුලිය ගියා තිබිච්ච චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වුණා. අන්න එහෙනම් ඒක පූර්ණ ප්‍රත්‍යස්ස ගැටුමකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඕක තමයි අප්‍රත්‍යස්ස ගැටුම කියලා කියන්නේ. දැන් ප්‍රත්‍යස්ත කාරණා වුණ දෝෂය දැන් මම කියන්න. දෝෂය තමයි ළමයි සමහරවට ගණන් වල දෙනවා ගැටුම ප්‍රත්‍යස්තසේ සලකා හදන්න කියලා. ආයෙ ගහනක දෙනවා ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තසේ සලකා ගන්න හදන්න කියලා. දැන් ගැටුම සුළු වශයෙන්ම ශක්තිහානියක් වෙනවා නම් ඒක අප්‍රත්‍යස්තයි කිව්වනේ. මොකද්ද මේ ප්‍රත්‍යස්ත පූර්ණ ප්‍රත්‍යස්ත කියන්නේ? තමයි ඒක ඇත්තටම මේ භාවිතයේදී වෙන ගැටලුවක් තමයි දැන් සමහර වෙලාවට අපි පොඩි හරි ශක්තිහානියක් වෙනවා නම් අපි ඒක ශක්තිහානිය නොසලකාම හැරලා අපි මේක ගාන හදන්න ඕන නම් අපි කියන එක පූර්ණ ප්‍රත්‍යස්තයේ සලකා ගාන හදාගෙන යන්නේ කියලා. ඒ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තය කියලා කියන්නේ ශක්තිහානියක් වෙන්නෙම නැහැ කියලා හිතාන ගාන හදාගෙන. සාමාන්‍ය ස්වභාව ධර්මයේදී ওই විදිහට ආසන්න දේවල් හම්බ වෙනවා අපිට. ඒ කියන්නේ ශක්තිහානිය නොසලකා හරින්න පුළුවන් මට්ටමේ ආසන්න ගැටුම් සිදු වෙනවා. අන්න ඒ ගැටුම් වලට අපි සාමාන්‍යයෙන් භාවිතයේදී කියනවා ප්‍රත්‍යස්තයි කියලා. ඒ වෙලාවෙදි ශක්තිහානියක් නෑ ළමයි. හරිද? ශක්තිහානිය මේ නොසලකා හරින්න පුළුවන්. ඒක නිසා අපි කියනවා ප්‍රත්‍යස්තයි කියලා. නමුත් අපි උපකල්පනය කරොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක ශක්තිහානිය සුළු වශයෙන්වත් වෙන්නේ නැහැ. මුකුත් හානි වෙන්නෙම නැහැ. ගැටුණා ශක්තිහානියක් නැහැ යනවා. අන්න එහෙම වෙලාවට අපි කියනවා පූර්ණ ප්‍රත්‍යස්තය කියලා. ඇත්තටම ළමයි දෙකේම අදහස දෙකම එකයි ළමයි. හරිද? කොයි හරි ගානක ප්‍රත්‍යස්තයි කියලා තිබ්බොත් ඕගොල්ලන්ගේ ඔළුවට දාගත්තට කමක් නැහැ. ඒ පූර්ණ ප්‍රත්‍යස්තයි කියන අදහස මේ උසස් පෙළ විෂය නිර්දේශයේ තුලදී. හරිද? ඔය ඇතුළේදී අපි සිලබස් එකේ කතා කරන්නේ නැති දේකුත් තියෙනවා මේ ප්‍රත්‍යස්ත සංගුණකය කියලා එකක්. දැන් මේ ප්‍රත්‍යස්ත සංගුණකය කියලා කියන ළමයි ගැටුමේදී සිදුවන ශක්තිහානියත් එක්ක අපි දෙයක් ගොඩනගනයි කියන්නේ ආරම්භයේ තිබිච්ච ශක්තියයි අවසානයේ තියෙන ශක්තිය අතර අනුපාතයක් ගන්න. හරිද? ඕක ඇත්තටම මම මේ නිකන් කියන්නේ ඒක ප්‍රවේග අතර අනුපාතයක් මේ ප්‍රත්‍යස්ත සංගුණකයේ එන්නේ. ඒක නිකන් අපි නිකන් අදහසක් ගත්තොත් E සමානයි 1 වුණොත් ප්‍රත්‍යස්ත සංගුණකයේ E සමානයි 1 වුණොත් ළමයි මතක තියාගන්න ඒක පූර්ණ ප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ අනුපාතය දැන් අවසානයේ තියච්ච ශක්තියම තමයි මුලිනුත් තියෙන්නේ. ඒ දෙක බෙදලා බලපුවම එකයි නෙන්නේ. හරිද? ගැටුමෙන් පස්සේ තියෙන මුළු ශක්තිය චාලක ශක්තිය ගැටුමෙන් කලින් තියෙන චාලක ශක්තියට සමානයි. මේ දෙක බෙදපු ගමන් ඔන්න E සමානයි 1යි. එතකොට ප්‍රත්‍යස්ත ගැටුම මොකද වෙන්නේ? ගැටුමෙන් පස්සේ තියෙන ශක්තිය අඩුයි මුලින් තිබ්බට වඩා. එතකොට අපි පස්සේ තියෙන එක මුලින් තිබිච්ච එකෙන් බෙදුවාම එන්නේ එකට වඩා අඩු වගේක්. එන ඒ වෙලාවේදී ප්‍රත්‍යස්ත සංගුණකය එකට වඩා අඩු වෙනවා. හරිද? එහෙනම් ප්‍රත්‍යස්ත සංගුණකය එකට වඩා අඩු නම් අපි අප්‍රත්‍යස්ත කියලා කියනවා. ප්‍රත්‍යස්ත සංගුණකයේ එකට සමාන නම් අපි ඒවා කියනවා පූර්ණ ප්‍රත්‍යස්තය නැත්නම් ප්‍රත්‍යස්තයි කියලා.
අන්න ওই විදිහට දැන් අපිට පැහැදිලි කරගන්නට පුළුවන් වෙනවා ළමයි. හරිද? දැන් ඔන්න ඒ ගැටලුවත් විසඳගත්තානේ. මේ ගැටලුවත් විසඳගත්තු අපි දැන් යනවා ගානට. බලන්න දැන් මේ පොඩි ගාන හදන්න අපිට ආරම්භයේම ගන්න කොච්චර වෙලා ගියාද නේ? රයිට්. දැන් මෙතනදී කියනවා මම මේ විදිහටම වස්තු අඳින්න යන්නේ නැහැ. මම නිකන් දල වශයෙන් මේ විදිහට වස්තු ටික ඇඳ ගන්නම්. හරිද? මෙන්න මේ වගේ වස්තු තුනක් ගැන තමයි කියන්නේ. මෙයාගේ ස්කන්ධ 1 කිලෝග්‍රෑම්, මෙයාත් 1 කිලෝග්‍රෑම්. මෙයා m කියලා දීලා තියෙනවා. C B A. මෙයා එන වේගය v. ස්කන්ධ 1 m ABC නම් ට්‍රොලි තුනක් ඝර්ෂණයෙන් තොර වූ තිරස් පීලි මත ඝර්ෂණයෙන් තොර නිශ්චලතාවය තබා ඇත. රූපය පෙන්වා ඇති පරිදි ඒ ට්‍රොලිය B වෙතට v වේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. සියලුම ගැටුම් ප්‍රත්‍යස්ත ලෙස රූපකල්පනය කරන්න. ශක්ති හානියක් නැහැ කියලා කියනවා. එහෙනම් 1 ඒ ට්‍රොලිය B හා ගැටුණු පසු ඒ නවතින අතර B v වේගෙන් ගමන් ආරම්භන බව පෙන්වන්න. ඒ කියන්නේ ළමයි දැන් මෙයා නිශ්චලයිනේ. මෙයාගේ ප්‍රවේගය නිශ්චලයි. දැන් මෙයා පොඩ්ඩක් අමතක කරන්න. මෙයා එක ගැටුණාට පස්සේ ගැටුමෙන් පසුව හරිද? අපි ගැටුමෙන් පසුව මොකද කියන්නේ ළමයි? ඔන්න ඒ නවතිනවලු හරිද? ඒගේ ප්‍රවේගය නවතිනවලු. අපි දන්නේ නැහැනේ තාම. ඒක අපි VA කියලා ගමු. හරිද? VB මෙයා කියලා ගමු. එතකොට මේකේ පෙන්වන්න කියන්නේ VA. අපිට පෙන්වන්න තියෙන එක ගත්තොත් VA බිඳුවයි කියලා පෙන්වන්නලු. VB V වේගෙන් යනවා කියලා පෙන්වන්නලු. මේ කියන්නේ මෙයාගේ වේගය මෙයාට හම්බ වෙනවා. මෙයාගේ වේගය මෙයාට හම්බ වෙනවා. මේ කියන්නේ ප්‍රවේග දෙක මාරු වෙනවා කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඒක ළමයි ගම්මිතා සංස්කෘති මූලධර්මයත් එක්ක අපි ඉගෙන ගන්න ලස්සන මූලධර්මයක් ළමයි. හරිද? ස්කන්ධ සමාන වස්තු දෙකක් ගැටුණොත් පූර්ණ ප්‍රත්‍යස්ත විදිහට හරිද? මේක MCQ වලට ගොඩක් වැදගත්. ස්කන්ධ සමාන වස්තු දෙකක් පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටුණොත් අපි කියනවා එයාගේ තිබිච්ච ප්‍රවේග දෙක හුවමාරු වෙනවා කියලා. ප්‍රවේග දෙක මාරු වෙලා තමයි යන්නේ. හරිද? හැබැයි පූර්ණ ප්‍රත්‍යස්ත එහෙම නැත්නම් ප්‍රත්‍යස්ත ලෙස ගැටෙන්න ඕනේ. දැන් මේකෙත් ඒ concept එකම තමයි කියන්නේ. හැබැයි ඒක අපිට පෙන්වන්න කියන ළමයි එහෙම වෙනවා කියලා. එහෙනම් මුලින්ම කරන්නට ඕනේ අපි රේඛීය ගම්මිතා සංස්ථಿತಿ නියමය අපි යොදනවා. හරිද? ඔන්න දැන් අපි යෙදුවා. යෙදනකොට අපි මතක තියාගන්න මේවා දෛශික. ඒක නිසා ගම්මිතාවය කියන්නේ දෛශිකයක්නේ. දිශාවක් දාන්න ඕනේ මේ මූල ධර්මයේ යොදනකොට. ආරම්භයේ ඔන්න මෙයාගේ ස්කන්ධය ඒගේ ස්කන්ධය කිලෝ 1යි. එයාගේ වේගය v ධන right. මෙයාට වේගයක් නැහැ. එක වැඩි කිරීම බිඳුවයි. සමානයි. ඔන්න මෙයාගේ ස්කන්ධයත් 1 කිලෝග්‍රෑම් මෙයාත් 1 කිලෝ. එතකොට මෙයා එනවා 1 වැඩි කිරීම VA ධන 1 වැඩි කිරීම VB. හරිද? දැන් අපිට කියලා නෑනේ ළමයි. ඒ නවතින අතර B හා V ප්‍රවේගයෙන් ගමන් අර ගැටුණු පසු ඒ නවතින අතර B V ප්‍රවේගයෙන් ගමන් අරබන බව පෙන්වන්න කියලා කියන්නේ. ඒ ට්‍රොලිය B හා ගැටුණු පසු ඒ නවතින අතර. දැන් ගානේ නම් කියනවා ඒ නවතිනවා කියලා. ඉතින් එහෙනම් ඉතින් ගානේ හදන්න දෙයක් නෑ ළමයි. ඒ නවතිනවා කියලා ගානේ කියලාම තියෙනවා නම් ඔබට මේ VA බිඳුවයි කියලා ගන්න පුළුවන් නේ. V ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ B V ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා පෙන්වන්නද. මේක ඉතින් පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් මේ බලන්න ලස්සනට උත්තරේ එනවා. VA කියන එක බිඳුව වුණොත් ඉබේම මෙතන VB වෙනවා. මෙතන උත්තරේ නිකම් මොකද එන්නේ? VB සමානයි VA වෙනවා. මේකේ ගානේ හදන්න දෙයක් තිබුණාද? නෑනේ ළමයි. ඉතින් නිකන් මේ රේඛීය ගම්මිතා සංසිඳීමේ දාලා උත්තරේ ගන්න තිබ්බේ. හැබැයි ළමයි හදිස්සියාරේ ඔබට මේ VA ගේ අගය බිඳුවයි කියලා නොදුන්නොත් මොකද දන්නවද කරන්න ඕනේ? මේ විදිහට එක සමීකරණයක් ගන්න. ඒක ටිකක් වෙලා යනවා. ඒක සුළු කරන්න කියලා. දැන් මේ තියෙන රේඛීය ගම්මිතා සංස්ථිතියෙන් එන සමීකරණය මෙතන බිඳුව දුන්නේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට ඔබට එන්නේ මෙතන සුළු වුණාම v සමානයි VA ධන VB. ඕක පළවෙනි සමීකරණය කියලා ගන්න. මොකද මම මේ පාවිච්චි කරේ රේඛීය ගම්මිතා සංස්ථිති නියමය. ආය ඔබට පුළුවන් චාලක ශක්තිය දෙක සමාන කරන්න. ගැටුමට පෙර චාලක ශක්තිය, ගැටුමෙන් පසු චාලක ශක්තියයි සමාන කරගන්න. එතකොට මේවා වර්ග වෙලා යන්නේ. ප්‍රවේග වර්ග වෙලා යන්නේ. දෙපැත්තෙම ප්‍රවේග වර්ග වෙනවා. එතකොට නිකන් සම්බන්ධය ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙහෙම එකක් එන්නේ. v වර්ග සමානයි VA වර්ගය ධන VB වර්ගය. ඒ භාගය MV වර්ගයේ ස්කන්ධ ඔක්කොම සමානස කැපිලා යනවානේ. එතකොට මේ වගේ සම්බන්ධයක් එන්නේ මේක සමගාමීව සුළු කරලා අපිට VA ටයි VB ටයි උත්තර ගන්න පුළුවන්. හරිද? වර්ගිත සමීකරණ සුළු කිරීමක් වෙනවා. සුළු කරලා අපිට එතකොට ලස්සනට උත්තර එනවා VB V කියලා එනවා. VA බිඳුවයි කියලා එනවා ළමයි. අන්න එහෙම ගන්නත් පුළුවන් කියන එක පොඩ්ඩක් මතකයේ තියාගන්න ළමයි. හරිද? ඔප්පු කරන්න පුළුවන් අපිට. දැන් අපි බලමු මෙහෙම දෙයක් කියනවා. දෙවෙනි ගානේ කියනවා m භාගයයි කිලෝග්‍රෑම් නම්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ C ගේ ස්කන්ධය භාගයයි කිලෝග්‍රෑම් කියලා ගන්නවා. අන්න එහෙමනම් ඉනිබ්බිතිව
right ගැටුම් කොපමණ සංඛ්‍යාවක් ඇතිවන්නේදයි සඳහන් කොට සියලුම ට්‍රොලි වල අවසාන ප්‍රවේගයන් v සොයන්න කියලා කියනවා. දැන් මොකද්ද කියන්නේ? දැන් මම මේවා ටික ළමයි අයින් කරලා දාන්න නේද? ගම්මිතා සංසනීමේ කියන එක කොහොම තියාගෙන දැන් මොකද උනේ? මෙයා බිඳුව වුණා. v බිඳුව වුණා. මෙයා v බවට පත් වුණා. එයා ගිහිල්ලා දැන් ගැටෙනවා කායකද c එක. ඔන්න දැන් c එක ගැටෙන්න යන්නේ. එතකොට මෙයාගේ ස්කන්ධය භාගයයි කිලෝග්‍රෑම්. නිශ්චලයි. ඔන්න ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න ඒ වෙලාවේදී b අපි හිතමු යනවා දැන් vb dash වලින්. ඔන්න දැන් c ගමන් කරනවා vc කියන වේගයෙන්. දැන් මේ වෙලාවේදී vb ගේ අලුත් වේගය vb dash කියලායි මම ගත්තේ. මෙයා කිලෝග්‍රෑම් එකයි ස්කන්ධයක් දාගන්න ළමයි. මෙයා 0.5 කිලෝග්‍රෑම්. හරි දැන් අපි එහෙනම් දාන්නේ b හා c අතරට. දැන් දාන්නේ b c අතරට තමයි රේඛීය ගම්මිතා සංසය. ඒ ගැටුමට තමයි දාන්නේ. උතර දැන් යාගේ වේගය v b ගේ වේගය v. එහෙනම් දිශාව දාමු. ඔන්න එක වැඩි කිරීම එකයි දාන m ස්කන්ධය 0.5 වැඩි කිරීම එයා නිශ්චලතාවයට බිඳුවයි right සමානයි. ඔන්න දැන් vb dash වැඩි කිරීම කිලෝ 1යි. භාගයේ වැඩි කිරීම vc ළමයි. මොනෝමයි ලැබෙන්නේ? ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තය ළමයි. ස්කන්ධයේ භාගයයි right. දැන් vb dash දන්නෙත් නෑ අපි. හරිද? vc දන්නෙත් නෑ අපි. ඒකේ දීලා නෑනේ ළමයි මේ මොකද වෙන්නේ කියලා නේද? ගැටුම් කොච්චරක් ඇති වෙනවද කියලාත් හොයන්න කියනවා. දැන් මේක සුළු කරොත් ළමයි මෙතන ලස්සනට එනවා උත්තරේ මෙතන v මෙතන එනවා vb dash ඔන්න මෙතන එනවා vc බෙදීම 2යි. පළවෙනි සමීකරණය. vc දන්නෙත් නෑ vb dash දන්නෙත් නෑ. ගැටුමෙන් පස්සේ b ගේ වේගය දන්නෙත් නෑ c ගේ වේගය දන්නෙත් නෑ. දැන් ළමයි මොකද වෙන්නේ? දැන් අපි මේක දන්නා මේ ගැටුමක් මොකද වෙන්නේ? ගැටුම චාලක ශක්තිය හානි වීමක් සිදු වෙන්නේ නැති නිසා අර මං කලින් කියපු වැඩේම කරන්න වෙනවා. මොකද? අපිට සිදු වෙනවා ශක්ති සංස්ථිතිය දාන්න. හරිද? එහෙනම් අපි ගන්නවා ආරම්භක චාලක ශක්තිය. ඕනනම් මම මෙතන ලියන්නම් ශක්ති සංස්ථිතිය. සමහර අය මේක ලියනවා මේ චාලක ශක්ති සංස්ථිතිය කියලා. ඒක ඉතින් ලිව්වයි කියලා ලොකු වරදක් නෑ. මොකද මේකේ විභව ශක්තිය බිඳුවයිනේ කොහොමත් එක ලෙවල් එකේ තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. කොහොමත් ශක්ති සංස්ථිතියක් තමයි එතනක් තියෙන්නේ. ඒතර ගැටුමට කලින් ළමයි එනවා භාගයයි m v. දැන් මේ b ගේ වේගය මොකද්ද හොයාගත්තනේ v වර්ගය කියලා. එහෙනම් v වර්ගය දාන්න මෙතන බිඳුවයි ආය භාගයයි ස්කන්ධය මෙතන කිලෝ 1යි නේ. එක වැඩි කිරීම මෙතනත් එක වැඩි කිරීම vb dash වර්ගය ධන මෙතන එනවා භාගයයි ස්කන්ධය භාගයයි ආයේ vc වර්ගය. දැන් ළමයි භාගය කපලා ගියොත් මෙතන ආයෙනවා v වර්ගය සමානයි vb dash වල වර්ගය ධන vc වර්ගය බෙදීම 2යි. ඔන්න ඔහොම දෙවෙනි සමීකරණයක් එනවා. දැන් ඉතින් ළමයි කතන්දරේ පොඩ්ඩක් ඉතින් සංකීර්ණයි නේද? මෙහෙම ආවා කියන්නේ ඉතින් වැඩි අප්සෙට් යනවා. සුළු කරන්නනේ. දැන් අපි දෙකෙහි ආදේශ කරනවා. දෙකෙහි ආදේශ කරන්න මොකද්ද? v වර්ගය vb dash වර්ගය ධන භාගය එළියට ගත්තොත් vc වර්ගය. හරිද? vc වර්ගය කියලා තියෙනවා. එතනට ආදේශ කරනවට වඩා හොඳයි කියලා හිතෙනවා මේ vb වර්ගයට ආදේශ කරන එකනේ. හොඳයි. මම මෙතන දෙකේ ආදේශ කරන්නේ එකෙන් ආදේශ කරන්නේ මෙතන v වර්ගය සමානයි vc වර්ගය බෙදීම 2යි කියන එක ඔහොම තියාගෙන මෙතන තියෙනනේ vb dash වර්ගය මෙතන තියෙනවා vb dash කියලා. vb dash එකෙන් උක්ත කරගත්තොත් ළමයි එන්නේ කවුද? v ඍණ vc බෙදීම 2යි කියලා තමයි එන්නේ. v ඍණ vc බෙදීම 2යි. එහෙනම් මෙතන එන්නේ ළමයි vb dash ට ආදේශ කරද්දී v ඍණ vc බෙදීම 2 වර්ගය කියලා තමයි එන්නේ. මම කියන්නේ පැහැදිලිද? v ඍණ vc බෙදීම 2 වර්ගය. දැන් ඉතින් ළමයි ඉතින් මේක සුළු කරන්න වෙනවා ඉතින් නේ. මෙතන v වර්ගය, මෙතන vc වර්ගය බෙදීම 2යි, මෙතනත් v වර්ගය, ආයි මෙතනින් a ඍණ b වල වර්ගය. ඒ කියන්නේ a වර්ගය දාන b වර්ගය ඍණ 2යි ab. එහෙනම් මේක vc වර්ගය බෙදීම 4යි, මේ දෙකේ ගුණිතය දෙගුණය. ඒ කියන්නේ 2ක් v vc බෙදීම 2යි. හරිද? එතකොට මේ දෙකට දෙක කැපිලා යනවා. කොහොම එනවා? v වතාවක් vc. දැන් ඔන්න v වර්ගයට v වර්ගය කැපිලා යනවානේ. right. එතකොට ළමයි අපිට මෙතන එන්නේ මේක සුළු කරගත්තොත් ළමයි මේ පැත්ත දැන් බිඳුවක් වුණා. එහෙනම් මම මෙහෙන් කෙලින් මෙතනට යනවා. බිඳුව සමානයි. මේ කැපිලා ඇති බිඳුවක් වුණානේ. මේ vc වර්ගය බෙදීම 2යි vc වර්ගය බෙදීම 4යි. අපිට පොදු හරය විදියට ගේන්න පුළුවන්. right. මෙතන එනවා ඍණ v වතාවක් vc ඔන්න මෙන්න.
දැන් මේක සුළු කරගත්තොත් ළමයි මෙතන එනවා. හරිද? මේ ඍණ කියන එක පාර්ට් එක මෙහෙට ගෙනවා. v වතාවක් vc සමානයි. මෙතනින් සුළු කරොත් පොදු හරය 4ට ගේන්න පුළුවන්. එහෙනම් මෙතන 2යි vc වර්ගයනේ. මෙතනත් vc වර්ග එකතු වුණාම එන්නේ මොකද? 3යි vc වර්ගය ඔහොම එනවා. මේ එක vc එකට එක vc එකක් කැපිලා යනවා දෙපැත්තේ. හරිද ළමයි? ඔන්නෝම කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක ගණිතානුකූලව යනකොට ළමයි වැරදි. හරිද? දැන් මම මේ ෆිසික්ස් වලින් හදන නිසා එච්චර ගැඹුරට යන්නේ නැහැ. මෙහෙම යම් කිසි දෙයක් කපලා දාන්න නම් VC ශුන්‍ය වීම නොසලකා හරින්න වෙනවනේ. අන්න එහෙම කතන්දරයකුත් තියෙනවා ඉතින්. එහෙම නැත්නම් මේක ගන්න වෙන්නේ මේ පැත්තට ගෙනල්ලා VC එළියට අරගෙන හරිද? VC එළියට අරගෙන VC බිඳුවට සමාන වීම හෝ V ඍණ 3යි VC බෙදීම 4 බිඳුවට. දැන් ඔක මම කිව්වේ මැත්ස් ළමයින්ට හරිද? දැන් මොකද මැත්ස් ළමයි හිතනවානේ මේ මම ඉස්සර කරපු දේ වැරදි කියලා. ඒක නිසා මම කිව්වේ දැන් බයෝ ළමයි හිතන්නේ මම VC ට VC ව කපලා දැම්මා දෙපැත්තේ. එහෙම කපන්න බෑ මේ VC බිඳු වුණා නම් එහෙම. හරි. දැන් එහෙනම් කතන්දරේ ඔන්න ලස්සන්ට එනවා V සමානයි 3යි VC බෙදීම 4යි කියලා. ධන උත්තරයක් ආවේ. හරිද? හොඳයි. දැන් කතන්දරේ කොහමයි ළමයි. එතකොට දැන් මෙතන කොහොමදත් දැන් අර මම අර මැත්ස් ළමයි කිව්වා වගේම තව උත්තරයක් එනවා. මේක VC දැන් මේකේ VC ව මෙතන හදලා ගත්තොත් VC ව උක්ත කරගත්තොත් දැන් මේකේ මම V ඇසුරෙන් VC ව උක්ත කරගත්තොත් VC එන්නේ 4යි V බෙදීම 3යි කියලා. දැන් මැත්ස් ළමයි දන්නවා මේකේ තව උත්තරයක් එනවා VC සමානයි බිඳුව කියලා. ඒතර මැත්ස් ළමයින්ට ඒ උත්තරය ආපුවම බයෝ ළමයි සහ මැත්ස් ළමයි මේ දෙගොල්ලම තේරුම් ගන්නවා VC බිඳුවක් වෙන්න බෑ ළමයි. හරිද? VC බිඳුවක් වෙන්න බෑ කියලා කියන්නේ නිශ්චලතාවයේ තමයි VC කොහොමද තිබුණේ. ඒ කියන්නේ මේ C කියන වස්තුව කොහොමද නිශ්චලතාවයේ තිබෙන්නේ. ඇවිල්ලා ගැටෙනකොට ගැටුමෙන් පස්සෙත් එයාගේ වේගය බිඳුව වෙන්න බෑනේ. ඒ VC ට තව උත්තරයක් එනවා ශුන්‍යයි කියලා. ඒ උත්තරේ පිළිගන්න බෑ ළමයි. කොහොමත් එහෙනම් අපිට VC බිඳුව වෙන්න බෑ කියන උත්තරය අයින් කරලා ඊළඟ උත්තරේ තමයි ගන්නේ. ඒ කියන්නේ 4යි V බෙදීම 3යි. ඒ කියන්නේ බයෝ ළමයි බය වෙන්න ඕනේ නෑ. අර මම මේ මෙතනදී කියපු කාරණාව අවශ්‍ය වෙන එක මැතමැටිකල් පාර්ට් එකක්. හරිද? හොඳයි. එහෙනම් දැන් VC එහෙනම් 4යි V බෙදීම 3ෙන් ගමන් කරනවා. එහෙමනම් අපිට පුළුවන් දැන් මේක පාවිච්චි කරලා මේ VB ඩෑෂ්වත් හොයන්න. ඒක පුළුවන් මේ එකට ආදේශ කරලා හොයාගන්නනේ. එකට ආදේශ කරලා හොයාගත්තොත් ළමයි දැන් මම මෙතනින් මේ ටික මකලා දානවා. හරි. අන්න එහෙම බැලුවොත් අපි එකෙහි ආදේශය. එකෙහි ආදේශ කරලා බැලුව ගමන් ළමයි මොකද වෙන්නේ මෙතන එනවා VB ඩෑෂ් කියලා කියන්නේ V ඍණ VC බෙදීම 2යි. VC කියන්නේ මොකද්ද? 4යි V බෙදීම 3යි. ආයේ දෙකෙන් බෙදන්න බෑ. මේ. එහෙනම් මෙතනින් එනවා 2යි V. ඒතොර මෙතන එන්නේ ළමයි ලස්සන්ට V බෙදීම 3යි VB ඩෑෂ්. ගැටුමෙන් පස්සේ. ගැටුමෙන් පස්සේ මේ බලන්න මේ දෙදෙනාටම ආවේ ධන උත්තර. ධන උත්තර කියලා කියන්නේ මම මේ සලකපු දිශාවටම තමයි දෙන්නම යන්නේ. සලකපු දිශාවටම දෙන්න යනකොට VC ගේ වේගය ගොඩක් වැඩි. එම දිශාවට බලන්න මේ 4යි V බෙදීම 3යි. ඒ කියන්නේ 1.33යි V. වැඩි වේගයකින් ගමන් කරනවා. ඊට වඩා අඩු වේගයකින් තමයි මෙයා යන්නේ. මොකද V බෙදීම 3යි. ඊට වඩා අඩු වේගයකින් ඔන්න B ස්කන්ධය යනවා. එතකොට මේ ඒ වස්තුව බලන්න. ඒ වස්තුව මොකද වෙලා තින්නේ? අවසානයේදී ඒ වස්තුව නිශ්චලයි. ඒ නිශ්චල වුණා ඊට ඉස්සරහින් තියෙන VB යන්නේ V බෙදීම 3ක වේගයකින්. ඊටත් ඉස්සරහින් තියෙන C යන්නේ ඊටත් වඩා වැඩි වේගයකින්. ඒ කියන්නේ නැවත ගැටුමක් ඇති වෙන්න පුළුවන්ද? නැවත කොහොමදවත් ගැටුමක් එන්න බෑ. මොකද ඒ කවදාකවත් ගිහලා B එක ගැටෙන්නෙත් නෑ. B කවදාකවත් ගිහලා C එක ගැටෙන්නෙත් නෑ. C යනවා දැන් කඩාගෙන බිඳගෙන. B ට එච්චර වේගෙන් එච්චර වේගයක් නෑ. V බෙදීම 3යි. ඒට කොහොමවත් වේගයක් නෑ දැන්. හරිද? ඔන්න විදිහට ගත්තොත් එහෙනම් තවදුරටත් ගැටුම් නෑ. එහෙනම් ඇත්තටම මෙතනදී මේ A හා B ගැටුණට පස්සේ හරිද? B හා C ගැටුණට පස්සේ ගැටුම් දෙකයි. තවදුරටත් ගැටුම් නෑ. පැහැදිලිද? එහෙනම් මේක කියනවානේ ඉනික්බිතිව ගැටුම් කොපමණ සංඛ්‍යාවක්ද වෙන්නේ කියලා. ඉනික්බිතිව. එතකොට ඒ කියන්නේ මේ A හා B ගැටුමෙන් පස්සේ ආයෙ සිදුවෙන්නේ එක ගැටුමක් විතරයි. A හා B ගේ ගැටුමෙන් පස්සේ ආයෙ සිදුවෙන්නේ එක ගැටුමක් පමණයි කියලා දැන් ඔයගලන්ට තේරෙනවා. පැහැදිලිද ළමයි? දැන් මෙතන කියනවා m සමානයි 2 කිලෝග්‍රෑම් වුණොත් මොනවා වෙනවද? දැන් ළමයි කතන්දරේ මම මේ ටික ඔක්කොම මකලා දාන්න. ඔක්කොම මකලා දැම්මා කියන්නේ මට තිබිච්ච ඩීටේල්ස් ඔක්කොම නැතුව යනවා. හරිද? මට නැත්තම් මේක වෙනස් කර කර හදන්න තිබුණා ලේසි. නමුත් කමක් නැහැ අපි මුලින් ඉඳලා යන ළමයි මොකද ඒක ඔබට ටිකක් වැදගත් වෙයි. මට සමහර වුණාට ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. දැන් කිලෝග්‍රෑම් 2ක් වුණොත් m මොකද වෙන්නේ? මෙයා කිලෝ 2ක් වෙනවා දැන්. එතකොට ළමයි කතන්දරේ පොඩ වෙනස් වෙයි. අනිවාර්යෙන් වෙනස් වෙයි. හරිද? දැන් ඔන්න මේ විදිහටම තමයි කලින් මේ හොයාගත්ත විදිහට දැන් ඒ විශාලත්වයේ බිඳුවම තමයි දැන් B යනවා B වේගෙන්. ඔන්න දැන් ගිහිල්ලා C කියන වස්තුවත් එක්ක ගැටෙනවා.
C කියන වස්තුවත් එක්ක ගැටෙද්දී ඔන්න රේඛේ ගම්මිතා සංසිනීමේ දානකොට ලස්සනට බලන්න දිශාවත් එක්ක දානවා එක වැඩි කිරීම v. මොකද vb ගේ වේගය v නේ. අර විදියම තමයි. හරිද? මෙතන මෙයා නිශ්චලයි. එතන ලිව්වේ නැතත් කමක් නැහැ. ඊට පස්සේ නැත්තම් ලියමු. කවුරු හිතයි නයි ලිව්වේ නැත්තේ කියලා ඔන්න වේගය බිඳුවයි. දෙක වැඩි කිරීම මෙයාගේ වේගය බිඳුවක් නිසා. ගැටුමෙන් පස්සේ ඔන්න ඊට පස්සේ එයාගේ වේග ස්කන්ධය 1යි වේගය vb dash ධන 2යි vc. ඔන්න ඔහම ලියාගන්න. දැන් මේක ලිව්වොත් එනවා අවසානයේ එනවා b සමානයි vb dash ධන 2යි vc පළවෙනි සමීකරණය. හරිද? දැන් ඊට පස්සේ අපි යමු මෙයාගේ දැන් මෙන්න කතන්දරේ හොයාගන්න අපි චාලක ශක්ති සංසිතිය දානවා. හරිද? දැන් චාලක ශක්ති සංසිතිය කිව්වම නිකන් උඩබිම බලන්න එපා. එහෙම එකක් ඉගෙනන්නේ නෑනේ කියලා නේ. එහෙම වචන පාවිච්චි කරාට එහෙම අලුත් දේවල් නෙමෙයි. ඒක ශක්ති සංසිතියම තමයි නේ. කලිනුත් කිව්වේ. අයනම් දැන් ඔන්න ගැටුමට කලින් තිබිච්ච චාලක ශක්තිය එනවා. මෙතන භාගයයි m කියන්නේ ස්කන්ධ එකයිනේ. එක කියන එක නොලිය හිටියත් කමන්නේ. වැඩි කිරීම v වර්ගය මෙතන බිඳුවයි right ගැටෙමින් පස්සේ භාගයයි ස්කන්ධ එකයි right vb dash වර්ගය ධන භාගයයි ස්කන්ධය දෙකයි vc වර්ගය. දැන් ළමයි භාගයට භාගය කපලා දාමු. මෙතන එනවා ළමයි v වර්ගය සමානයි vb dash වර්ගය ධන 2යි vc වර්ගය. දැන් මොකද කරන්න ඕන ළමයි? සමීකරණ දෙකයි. දැන් දෙකේ ආදේශ කරගත්තා නම් අර වගේම ආදේශ කරමුද? දෙකෙහි ආදේශය. හරිද? දෙකෙහි ආදේශ කරපු ගම මොන v වර්ගය සමානයි 2යි vc වර්ගය. මේ vb dash ට තමයි ආදේශ කරන්නේ. vb dash ට ආදේශ කරපු ගමන් එනවා v ඍණ 2යි vc. මේ vb dash උක්ත කරගත්තොත් v ඍණ 2යි vc නේ. මෙයා මෙහෙට එනකොට ඒක වර්ග කරන්න ඕනේ. මොකද vb dash වල වර්ගයනේ. මේක වර්ග කරලා හදාගත්තොත් ළමයි ඉන්නේ 2යි vc වර්ගය. මෙතන v වර්ගය. මෙතන ඔන්න a ඍණ b වල වර්ගය. ඒ කියන්නේ a වර්ගය ධන b වර්ගය ඍණ 2යි ab. ඔන්නම මෙයා වර්ග කරපුවම 4යි vc වර්ගය. මේ දෙන්නගේ ගුණිතය ඍණ 4යි v වතාවක් vc. ඔච්චරයි. මේ පැත්තෙන් v වර්ගය එනවා. v වර්ගයට v වර්ගය කැපිලා ගියා. මෙයා මෙහෙට ගියා. මෙතන මේ පැත්තේ බිඳුවක් වෙනවා ළමයි. මේ දෙක එකතු වුණාම කීයද එතකොට 6යි vc වර්ගය සමානයි. මේ පැත්තේ බිඳුවක් නේ තියෙන්නේ. මේ ඍණ පාර්ට් එක මෙහෙට ගේනවා. එහෙනම් 4යි v වතාවක් vc. අර කලින් වගේම vc ට vc එකක් මම කපලා දැම්මා. right. එතකොට දැන් එහෙනම් මට පුළුවන් මේ වෙලාවේදී ඔන්න 6යි vc සමානයි 4යි v. එහෙනම් මට එනවා vc සමානයි දැන් 2යි v බෙදීම 3යි ලා. දැන් ඔන්න ටිකක් හිතන්න එනවා 2යි v බෙදීම 3යි කියලා තමයි vc එන්නේ. දැන් හිතලා බැලුවොත් අපි එකෙහි ආදේශ කරලා බලමු. අර කලින් වගේ මුඩින් නෙලිවෙ නේ. يعني එකෙහි ආදේශ කරලා බැලුවොත් මට එනවා vb dash කියලා කියන්නේ v ඍණ 2යි vc. v ඍණ 2යි vc. vc කියන්නේ කවුද? 2යි v. right. මේක සුළු කරලා බැලුවොත් ළම ඕන ළමයෙකුට තේරෙනවා දැන් මේ පැත්ත ඍණ 4යි v මෙතන 3යි පොදු හරේ ඍණ v බෙදීම 3යි. කතන්දරය ළමයි ඔන්න දැන් කතන්දරේ ටික වෙනස් වුණානේ. ඍණ v බෙදීම 3යි. දැන් ඔන්න c ට ධන උත්තරයක් ආවේ. ඒ කියන්නේ c කොහොමද ඒ පැත්තටම තමයි යන්නේ. අන්න මේ ළමයි b ට ඒ කියන්නේ vb dash ට ආවේ ඍණ v බෙදීම 3යි. ඒ කියන්නේ ආපස්සට ඔන්න වැදිලා ආපස්සට එනවා. ආපස්සට එනකොට ඒ නිශ්චලයි. දැන් මේක සරල රේඛියව සිදුවන වැඩන්නේ. ඒ නිශ්චලය කියන්නේ වැදිලා මේ ආපස්සට එනකොට දැන් ඒ වස්තුවත් එක්ක ආයෙ ගැටෙනවා. එතකොට ළමයි ab ගැටුමෙන් පස්සේ ඔන්න තව ගැටුමක් වෙනවා b හා c. ඒ ගැටුමෙන් පස්සේ ඔන්න b ආපස්සට ඇවිල්ලා ආයෙත් ab නැවත ගැටෙනවා. එතකොට ගැටුම් දෙකක් සිදු වෙන්න පුළුවන් ළමයි. අනිවාර්යෙන් අපි දන්නවා ගැටුම් දෙකක් වෙනවම තමයි. ආයෙත් තුන්වෙනි ගැටුමක් වෙන්නේ නැහැ කොහොමත්. මොකද b a1 ගැටිලා ඒ ස්කන්ධ දෙක සමානයිනේ. ප්‍රවේග දෙක මාරු වෙනවා. ඒ කියන්නේ b නිශ්චල වෙනවා. a ගමන් කරනවා මෙයාගේ වේගෙන්. ඒ කියන්නේ v බෙදීම 3ෙන් ගමන් කරන්න පටන් ගන්නවා. ආයෙක හොය ඉන්න ඕනේ. දැන් අපි කලින් හෙව්වනේ. ස්කන්ධ සමානයිනේ. b ගේ කිලෝග්‍රෑම් 1යි a ගේ කිලෝග්‍රෑම් 1යි. ප්‍රවේග මාරු වෙනවා. මෙයා ගැටිච්ච ගමන් b නිශ්චල වෙනවා. a මේ පැත්තට යන්න පටන් ගන්නවා v බෙදීම 3කින්. ඒ කියන්නේ ඇත්තටම එහෙනම් ඒ වෙලාවේදී ගැටුම් දෙකක් වෙලා තියෙනවා. මුලින් ab ගේ සිදුවෙච්ච ගැටුමෙන් පස්සේ. ඔක්කොම ගැටුම් 3යි. ab ගේ මුලින් සිදුවෙච්ච ගැටුමෙන් පස්සේ ගැටුම් දෙකක් වෙනවා. bc ගැටුම සහ ආය නැවත ආපස්සට ඇවිල්ලා වදින ab ගේ ගැටුම. හරිද? ඔන්න ඔය විදිහට පැහැදිලි කරගන්නට පුළුවන් වෙනවා ළමයි. එහෙනම් අවසාන සියලුම ට්‍රොලි වල අවසාන ප්‍රවේග හොයන්න කියනවනේ. රෝම ඉලක්කම් 3 ගේ. එහෙනම් ගැටුම් දෙකක් වෙන්න පුළුවන්. ඒතර උත්තර විදිහට දෙන්න පුළුවන් ළමයි. අවසාන ප්‍රවේගයත් vc එනවා 2යි v බෙදීම 3යි. අවසාන ප්‍රවේග විදිහට මේක දෙන්න එපා. b ගේ වේගය v බෙදීම 3යි කියලා.
අවසානයේ ආයෙත් අනිත් ගැටුමත් හොයන්න බෑ. ඒතර VB බිඳුවක් වෙනවා. අවසානයේ උත්තර ටික ලිව්වොත් එන්නේ මෙහෙමයි. හරිද? VC වෙනවා 2V බෙදීම 3ක්. VB ගේ වේගය බිඳුවක් වෙනවා. VA ගේ වේගය තමයි V බෙදීම 3ක් වෙන්නේ. මේ දිශාවට. හරිද? ඒ දිශාව පෙන්වන්න ඕන නම් දිශාව දාන්න පුළුවන් නැත්නම් ඍණ ලකුණක් දාන්න. ප්‍රශ්නයක් නැහැ. ඍණ ලකුණක් දාපුවම ඔක්කොම එකම දිශාවටනේ ගත්තේ. මේ දිශාවට. ඒතර ඒක ඒ දිශාවටමයි මෙයා අනිත් පැත්තට යනවා කියලා තමයි තේරෙන්නේ. ඒ යන්නේ මෙහෙට. ඔන්න ඔය විදිහට අපිට එහෙනම් රෝම ඉලක්කම් 3ට පිළිතුරු සපයන්න පුළුවන්. පීලි ඝර්ෂණයෙන් යුක්ත නම් අවසාන එක මම මේ කියන්නේ රෝම ඉලක්කම් 4 පීලි ඝර්ෂණයෙන් යුක්ත නම් ඔබ භාවිතා කළ සංස්ථිති නියම වළංගු වන්නේ තවමත් වළංගු වන්නේද කියලා. ඇත්තටම වළංගු වෙන්නේ නැහැ අපි දන්නා පීලි ඝර්ෂණයෙන් යුක්ත නම් මේ දේවල් වළංගු වෙන්නේ නැහැ කියලා දන්නවා. මොකද බාහිර බලපෑම් සිදු වෙන නිසා. හරිද? නමුත් අපි සමහර ගණනය කිරීම වලදී මතක තියාගන්න මේ ගැටුමට විතරක් සමහර වෙලාවට ඝර්ෂණයේ තියෙන පද්ධතිවල ඝර්ෂණයේ තියෙන පද්ධති තියෙනවානේ. අන්න එවැනි පද්ධතිවල. ඒ කියන්නේ බාහිර බලපෑම් ඕනතරම් බාහිර බලපෑම් තියෙන්න පුළුවන්. දැන් සමහරවල් සිරස් චලිත ගන්නකොට සිරස් චලිත වලටත් අපි දන්නවා ගණන් වලදී රේඛීය ගම්මිතා සංසිඳීමේ දානවා. මොකද සිරස් චලිත නිදහසේ වැටෙනකොට එයාට තියෙනවා බාහිර බලයක්. ඒ කියන්නේ ඒක බර. මොකද එයාගේ ක්‍රියාව බර විදියට තිබුණොත් ප්‍රතික්‍රියාව තියෙන්නේ පොළවේ කේන්දරේ. ඒතර පොළව අපි සලකන්නේ නැති වුණාම පද්ධතියේ එතකොට ඒ බාහිර බලයට කැපිලා යන ක්‍රියා ප්‍රතික්‍රියාවක් නැහැ. ඒක අභ්‍යන්තර බලයක් වෙන්නේ නැහැ. ඒතකොට බර නිසා අපි දන්නවා එයා නිශ්චල තැන් පටන් ගන්නවා ත්වරණය වෙන්න පටන් ගන්නවා. ඒකාකාර වේගකින් ඇවිල්ලා ගැටෙනව නෙමෙයිනේ. අර කූඤ්ඤයකට මෙහෙම මිටියකින් ගහන අවස්ථාවක ගිහිතුව නිදහස වෙලා මිටිය ඇවිල්ලා කූඤ්ඤ වැදුනොත් අන්න ඒ අවස්ථාවේ ගැටුමට විතරක් අපි සමහර වෙලාවට තේරුණාද? ගැටුමට පමණක්. ඒ කියන්නේ ගැටෙන්න ඕන මෙන්න තියෙනක මෙච්චර වේගයකින් ආව ගැටුණා. ඔය ගැටුමෙන් පස්සේ දෙන්නම් මෙන්න මෙච්චර වේගයෙන් යන්න පටන් ගත්තා. අන්න එහෙම කියන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? අන්න ඒ වෙලාවේදී ඕන මතක තියාගන්න. එතකොට සමහරවිට ගැටුමට පමණක් රේඛී ගම්මිතා සංසිඳීමේ දානවා උපකල්පනය කරලා. සාමාන්‍යයෙන් අපි කියනවා මෙහෙම ඝර්ෂණ බල තියෙනවා නම් තවදුරටත් නියම වළංගු වෙනවද කිව්වොත් වළංගු වෙන්නේ නැහැ ළමයි. හරිද? හැබැයි ගැටෙන මොහොතට පමණක් සමහරවිට අපි ගැටලු විසඳන්න යොදන අවස්ථා තියෙනවා. හරිද? දැන් ඔය වගේ කාරණාවක් තියෙනවා. තව පොඩි දෙයක් කියන්නම් මම මේ ගාන අවසන් කරන නිසා ගම්මිතාවේදී මේ අප්‍රත්‍යස්ත ගැටුම් කිව්වනේ. හරිද? අපිට මෙන්න මෙහෙම දෙනවා. ගානක ප්‍රත්‍යස්තයිද කියලා අපි දැක්ක ගමන් අපිට කියන්න බෑ ඇත්තටම. දැක්ක ගමන් කියන්න බෑ. එහෙනම් ඒකේ දත්ත දෙන්න ඕනේ ගැටුමෙන් පස්සේ වේගයන්. එහෙමනම් තිබ්බොත් අපිට කියන්න පුළුවන්. හැබැයි ගැටුමෙන් පස්සේ මෙන්න මේ හිතන්න මෙහෙම දෙනවා කියලා ගානක්. අනිවාර්යෙන් මෙහෙම දෙනවා ගානක්. ඒතර කියන්න පුළුවන් මේ විදිහට. වස්තුවක් තවත් වස්තුවක් එක දැන් දෙන්නම ගමන් කරන්න පුළුවන් නැත්නම් නිශ්චලතාවයේ තියෙන මොකක් හරි වෙන්න පුළුවන්. හරිද? මේ වස්තුව නිශ්චල මෙයා ඇවිල්ලා එහෙම ගැටෙනවා. ගැටුණාට පස්සේ දෙන්නම එකට ඇලිලා ගමන් කරනවා කියලා කියනවා. දෙන්නම එකට ඇලිලා ගමන් කරනවා කියනවා. අන්න ඒ වෙලාවට මතක තියාගන්න. අන්න ඒ වෙලාවට මොකක්ද දන්නවද වෙන්නේ? අපිට බය නැතුව ගන්න පුළුවන් මේ ගැටුම අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. පැහැදිලි බය නැතුව කිව්වේ යකි ශක්ති හානියක් වෙනවමයි. දෙන්න එකට ඇලිලා ගමන් කරනවා කියලා කියන්නේ එතන ශක්ති හානියක් වුණා. පැහැදිලි ලෙස මේක අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා බය නැතුව අපිට ගන්නට හැකියාව තියෙනවා. ඔන්න ওই විදිහට එනං අපිට ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. අපි යමු එන ඊළඟ ප්‍රශ්නෙට. දැන් තිරේ දිස් වේවි. මම ආයෙ පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගලන්ට මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ආයෙ බලන්න මතක් කරගන්න. ඊළඟ හදන්න ප්‍රශ්නේ. හොඳයි ළමයි දෙවෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරොත් එහෙම ඒක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. රූප සටහන දීලා තියෙන නිසා මම මුලින්ම හිතන්නේ රූප සටහන ඇඳගන්න. ඊට පස්සේ ඒක රූප සටහනට අවශ්‍ය කරන දත්ත ටික පොඩක් අපි එකතු කරගමු. හරිද? ඒ වගේ පොඩි දෙයක් තමයි මම මේ වෙලාවේදී කරන්න යන්නේ. මොන දැන් මෝටරයක් වගේ එකක් වැඩ කරනවා ඇති මෙතන මේ පටිය කරකවන්නනේ. ඒක යන වේගයක් දීලා තියෙනවා 4 ms ශ්‍රේණියක. ඔන්න වේගයකින් තමයිලු චලනය වෙන්නේ. එතකොට මේ වගේ වස්තුවක් දීලා තියෙන ඒ වස්තුවට 640 නිව්ටන් බලයක් යොදනවා. ආනති අංශක 30යි. හොඳයි උසත් දීලා තියෙනවා මෙතන 1.4 මීටර. හරි. දත්ත ටික මාක් කරගත්තා. ස්කන්ධය 100යි කිලෝග්‍රෑම් වන පෙට්ටියක්. right. එහෙනම් ස්කන්ධය දාගමු ළමයි අපි. මෙතන දාගන්නවා එයාගේ ස්කන්ධය 100යි කිලෝග්‍රෑම්. රූපය පෙන්වන ඇති පරිදි ආනතලයක් දිගේ ඉහළට තල්ලු කිරීමෙන් 1.4 සිරස් උස්සකට ඔසවා ඊට පසු බඩු රැගෙන යන චලනය වන තිරස් පටියක් මතර දැමිය යුතු වෙනවලු. තිරසට අංශක 30ක කෝණයක් සාදන ආනතලයේ ඔස්සේ පෙට්ටිය චලනයකට අවශ්‍ය වන අවම බලය. තමයි ඔන්න කියපු ගම මේ වගේ විශේෂිත වචන දෙනකොට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. හරිද? අවම බලය 600 නිව්ටන් ලෙස සොයාගෙන නැත කියලා කියනවා. තමයි අවම බලය කියලා කියන්නේ ඔන්න කල්පනා කරලා බලන්න. මෙයාගේ බර නිසා පහලට මෙම සංරචකයක් පිටින් දැන් මේ බර ගත්තොත් එයාගෙන ළමයි මෙහෙම mg කියලා එන්නේ 1000 නිව්ටන්.
බරේ සංරචකයක් ළමයි මෙහෙට පින්න දැන් මේක සුමටද කියලා මොකක් කරේ කියලා දෙනවද මේක? ආනත්තලය දිගේ චල්ලු කිරීමෙන් ඔහම සුමටද මොකද්ද කියලාත් නෑ ළමයි. හරිද? සුමට කියලා කතන්දරයක් නෑ මේකේ. එහෙමනම් ඝර්ෂණ බලයක් තියෙන්න පුළුවන්. හරිද? දැන් මේකේ බරේ සංරචකයක් එනවා ළමයි මේ පැත්තට මේ කෝණේ අංශක 30යි. මෙතන 30යි කියන්නේ මෙතනත් 30 තමයි. ඔයගොල්ලෝ හිතලා බලන්න. හරිද? එතකොට සමායින්න. මෙතන 60ක් වෙනවා. මෙතන 30 නම් මෙතන තමයි 30ක් වෙන්නේ. එතකොට මෙතන 60ක් වෙනවා කියන්නේ මේ පැත්තට යනවා mg cos 60ක්. හරිද? මේ පැත්තට යනවා mg cos 60ක්. එතකොට mg cos 60ක් පහළට මේ වස්තුවේ ආනත්තලයේ දිගේ ක්‍රියා කරනවා. ඒ වගේම ඉහළට තල්ලු කරන්න යනකොට ඝර්ෂණ බලයක් මේ පැත්තට ක්‍රියා කරනවා. අයි චලිත වන දිශාවට ප්‍රතිවිරුද්ධ වෙන ඝර්ෂණ බලයේදී. ඒතර ඝර්ෂණ බලයත් මෙහෙට ක්‍රියා කරනවා. ওই දෙකටම ප්‍රතිවිරුද්ධ තමයි මම 600 නිව්ටන් දෙන්න ඕනේ. හරිද? දැන් මේ පල්ලෙයින් මම මේ බාහිර බලයක් දෙනකොට මේ දෙදෙනාම ස්ථිරයිනේ mg sin θ කියන එකත් එහෙම නැත්නම් mg cos 60 කියන එකත් දෙකම එකයි. දෙකම නියතයි. ඝර්ෂණ බලයත් ළමයි ගතික ඝර්ෂණ බලයනේ. දැන් මේ වෙලාවේදී ගතික ඝර්ෂණ බලය කියලා ගන්නත් පුළුවන් කෙනෙකුට අපි වඩා නිවැරදි ස්ථිතික ඝර්ෂණ බලයේ උපරිමාගය. ඒ කියන්නේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය තමයි. ඒකත් F සමානයි mu SR කියලා දාලා හොයාගන්න පුළුවන්. මෙන්න මේක. F සමානයි mu SR කියලා අපිට දාලා හොයාගන්න පුළුවන්. ඒක ගතික ඝර්ෂණ බලයට පොඩ්ඩක් වැඩි. එච්චරයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගතික ඝර්ෂණ බලයනේ කියලා ඝර්ෂණ බලය දන්නවා. චලනය වෙනකොට තියෙන ඝර්ෂණ බලයට තමයි අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය. නිශ්චලව තියෙනකොට අපි කියනවා හැම වෙලාවෙම බාහිර බලයට ඝර්ෂණ බලය සමාන වෙනවා. නිශ්චලව තියෙනකොට. හැබැයි ඔන්න චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාවේදී ගතික ඝර්ෂණ බලයට වඩා පොඩ්ඩක් වැඩි ස්ථිතික ඝර්ෂණ බලය පොඩ්ඩක් වැඩි. ඒ වෙලාවේදී ස්ථිතික ඝර්ෂණ බලය කියනවා අපි උපරිම අවස්ථාවට ගිහිල්ලා කියලා. ඒ වෙලාවෙත් බාහිර බලයට සමාන වෙනවා මේ ස්ථිතික ඝර්ෂණ බලය. හැබැයි තව සමීකරණයකින් හොයන්න පුළුවන් අපි කියනවා μSR කියලා දාන්න පුළුවන් කියලා. μS කියන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ උපරිම අවස්ථාවේ. මොකද ඒ හැරෙන්න ඊට පල්ලයක් කිසිම අවස්ථාවක අපිට μS කියලා එකක් අර්ථ දක්වන්නේ නැහැ. උපරිම අවස්ථාවේ විතරයි අපිට ඝර්ෂණ බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය අහලා තියෙනවා නේද? මෙන්න මෙහෙම නේ දැකලා තියෙනවනේ. ඔන්න ඔහොම තියෙන්නේ. මේ උපරිම අවස්ථාවේ විතරයි පුළුවන් μSR කියලා දාන්න. නිශ්චලව තියෙද්දි. හරිද? මේ කිසිම අවස්ථාවක් මේ මැද මේ කිසිම අවස්ථාවක දාන්න බෑ මෙන්න මේ සමීකරණය. මේක උපරිම අවස්ථාවේ දාන එක විතරයි. මේ වෙලාවේ දාන්න පුළුවන් වෙන්නේ බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි කියන එක විතරයි. නිශ්චලයිනේ. බල බැලන්ස්. චලනය වෙනකොට අපි දාන්නේ මෙන්න මේක. F සමානයි mu kr කියලා කියන්නේ. මොනක තමයි චලනය වෙන්නේ. ඒක අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. හරිද? ওই විදිහට තමයි මම ඒක එතනදී පැහැදිලි කරේ. දැන් ওই ඝර්ෂණ බලයටත් ප්‍රතිවිරුද්ධව දැන් මෙන්න මෙහෙම බලය යොදන්න ඕනේ. අවම බලය කියලා කියන්නේ ඔන්න දැන් පහළට තියෙන බලයට ඉහළ තියෙන බලය සමානයි. සමාන වුණාම ළමයි දැන් ඔන්න යන්න වෙන්න ඕන අවස්ථාවේ තියෙන්නේ. හරිද? සමතුලිතයි. දැන් නිව්ටන් කියනවා මෙහෙම කතාවක්. වස්තුවක් මත බල බැලන්ස් වුණොත්, ඒ කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි කියලා කියනවා. අන්න එහෙමනම් මම මේ වෙලාවේදී හිතනවා වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළට යයි. අන්න එහෙම හිතනවා. ඒ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළට යනවනේ එතකොටත් බල බැලන්ස්. බල බැලන්ස් කියලා කියන්නේ පහළට තියෙන බලය ඉහළට තියෙන බල වලට සමානයි. හැබැයි ඒ චලනය වෙන්න පුළුවන්. ඒකාකාර වේගයෙන් යන්න පුළුවන්. පොඩි හරි වේගයකින් යනවා. කුඩා වේගයෙන් හරි මිං උඩට යනවා. කොහොම හරි ඒකාකාර වේගයක්. වේගය වැඩි වෙන්නේ නැහැ. හරිද? බයි කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ අවම බලය කියලා. අවම බලයේදී ළමයි මෙන්න මේ mg සංරචකයේත් right මේ විදියට එන ඝර්ෂණ බලයේත් දෙකේම එකතුවක් තමයි එන්නේ. මේ පැත්තට ඝර්ෂණ බලයක් තෙයි. මොකද මේකේ සුමටයි කියලා තලයේ කියලා නැති නිසා බොහෝ විට ඝර්ෂණ බලයක් එනවා අනිවාර්යෙන්. හරිද? එහෙමනම් ළමයි අයිඩියා එකක් ආව අවම බලය කියන එක right. එහෙනම් අවම බලය පාවිච්චි කරනවා කියලා කියන්නේ අපි ඔය මොන හරි උද්ඝෝෂණයකද නේ? right. ඒ අවම බලය කියලා කියන්නේ ඒගොල්ලෝ මොනවද අපිට කරන්නේ? ඒකටත් අපි ඒකට ඇටැක් කරනවා. අන්න ඒ වගේ තමයි නේ. හොඳයි. එහෙම නේ. මේ වෙනකන් සාමාන්‍යයෙන් අවම බලය පාවිච්චි කරේ. හොඳයි. දැන් එතකොට එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් මෙතන කියන ආනත තලයේ ඔස්සේ ඉහළට පෙට්ටිය ඔන්න තල්ලු කිරීමේදී ඒ මතය දෙන ඉහත බලය මගින් කරන මුළු කාර්ය ප්‍රමාණය කොපමණද කියලා. හරිද? මේ බලය මගින් කරන මුළු කාර්ය ප්‍රමාණය කොපමණද කියලා. එහෙම කියපු ගමන් ළමයි කාර්ය හොයන සමීකරණ අපේ ඔළුවට එනවනේ. පළවෙනි ප්‍රශ්නේ W සමානයි FD. දැන් බලය නම් 640 කියලා දන්නවා. D ව හොයාගන්න බෑ. මෙතනලා මෙතනට දුර හොයාගන්න ඕනේ. ඉතින් හොයාගන්න පුළුවන් නම් මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. අපි ඕනනම් මේක x කියලා ගත්තොත් ඒ දුර D කියලා අපි ගත්තේ. D කියලා ගත්තොත් මෙතනලා මෙතනට D කර්ණයනේ sin 30. D sin 30. ඒ කියන්නේ ඉදිරි පාදයට සමාන වෙනවා. ඒ කියන්නේ 1.4ට සමාන වෙනවා. ඒක දන්නව නේ ළමයි. නැත්තම් sin 30 සමානයි ඉදිරි පාදයේ බෙදීම කර්ණ පාදය. sin 30 සමානයි 1.4 බෙදීම d. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? ඒක අරස්කුණිතය දාලා d sin 30 සමානයි 1.4. sin 30 කියන්නේ ළමයි භාගය 1.4 එන d සමානයි 2.8යි කියලා එනවා මීටර වලින්. ඕක ගෙනල්ලා මෙතනට ආදේශ කරන්න.
ඉතින් අපි සුළු කරන්න එපා නේද ළමයි 64 වැඩි කිරීම 28. පුළුවන් ද එකපාර මනසෙන් වැඩි කරගන්න. හරිද? ඕක වැඩි කරලා බැලුවොත් අපිට එයි ළමයි 1920යි. හරිද? 1920යි 128ක් අඩු කරනවා අපි 1920න්. එතකොට 1792යි. අනේ මන්ද මං හරිද දන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ බලන්න. හරිද? right. 1920යි. හරි මම හිතනවා මම හරි ඇති කියලා හිතාගෙන ගාන දානවා මනසින් හැදුවේ කැල් වලින් හැදුවේ නෑ. ඔයගොල්ලෝ හදලා බලන්න. එතකොට ළමයි මෙතන කියනවා ඔන්න පළවෙනි මුළු කාර්යය හොයාගත්තා. රයිට් මේ බලය මගින් කරපු මුළු කාර්යය තමයි මේ තියෙන්නේ. ඒක වාක්‍යයක් කියලා ලියන්න පුළුවන් නම් හොඳයි ඉතින්. හරිද? දැන් මෙතන වාක්‍ය උඩින් කියලා තිබිච්ච නිසා මම ඒකේ පිළිතුරු හොයාගත්ත විදිහ තමයි මේ කරේ. දැන් මෙතනදී ඔන්න ඊළඟට කියනවා පෙට්ටිය සතු විභව ශක්තිය අනුරූප වැඩිවීම. දැන් මෙතන අපිට ගන්න පුළුවන් පහළ මට්ටමේදී විභව ශක්තිය ශුන්‍යයි කියලා. දැන් අනුරූප විභව ශක්තිය වැඩිවීම අනුරූපයි කියලා කියන්නේ මේ ශුන්‍ය විභව ශක්තියට සාපේක්ෂව කියලා. හරිද කියන්නේ? එහෙනම් මෙයාට සාපේක්ෂව විභව ශක්තිය වැඩිවීම අපි දන්නවා සිරස් උසින අපිට ඕනේ. දැන් මේ තියෙන විභව ශක්තිය වැඩිවීම. අපිට ඕන ලියන්න පුළුවන් මේක ඩෙල්ටා EP සමානයි mgh. විභව ශක්තිය වැඩිවීම. potential energy නේ. right. එහෙනම් ස්කන්ධය කීයද මෙයාගේ 100යි. G 10යි. උස 1.4යි. එතකොට කී දෙන්නේ? right. අපිට එනවා එහෙනම් 1400. 1400 ජූල්. දැන් ළමයි සාමාන්‍යයෙන් අපි යම්කිසි බලයක් කරපුවාම ඒ කරපු කාර්යය එක්ක විභව ශක්තිය හෝ චාලක ශක්තිය විතර ගබඩා වෙන්න ඕනේ. දැන් මේ අවම බලයක් යටතේ කරපු නිසා චාලක ශක්තිය වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද ඒකාකාර වේගයෙන් මෙන්නේ නැහැ. චාලක ශක්තිය වැඩි වීමක් වුණේ නැහැ. වෙච්ච එකම දේ විභව ශක්තිය වැඩි වීම විතරනේ. එහෙමනම් මේ කරපු කාර්යය විභව ශක්තිය වෙනසට සමාන වෙන්න එපා. මොකද වෙලා තින්නේ දැන් සමාන වෙලා නැහැ. මෙතන 1792ක් වෙද්දි මෙතන තියෙන 1400යි. ඒ කියන්නේ ළමයි ශක්ති වෙනසක් තියෙනවා මෙතනනේ. මේ දෙදෙනා එකම දේ අරගෙන නැහැ. එහෙනම් අපි ගියොත් තුන්වෙනි එකට ඉහත එකෙහි ලබාගත් අගය දෙකෙහි අගයට වඩා වෙනස් නම් ඒකට හේතුව පහදන්න කියලා. දැන් හේතුව හොයන්න වෙනවා. මොකද්ද ළමයි හේතුව? අපි මෙහෙම කාර්යයක් කරන් යනකොට මම කියන්නේ මේක ඝර්ෂණ බලයක් ඇති කියලා සුමඩයි කියලා නැහැනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේකේ ඝර්ෂණ බලය නිසා ඉතුරු ඔක්කොම ටික හානි වෙලා තියෙනවා. ප්‍රයෝජනත් වෙලා තියෙන 1400යි. අපි දුන්න 1792ක්. ඒ කියන්නේ 392ක්ම හානි වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් හේතුව විදිහට ළමයි right ඝර්ෂණ බලය නිසා ශක්තිය හානි වී ඇත. වෙනසට වෙලා තියෙන එක තමයි. හරිද? හොඳයි. දැන් එහෙනම් ඔන්න වෙනස පැහැදිලිව පහදලා දීලා අපි හතරවෙනි එක පෙට්ටිය හා ආනත තලය අතර ඝර්ෂණ සංගුණකයගේ. දැන් එහෙනම් ඉස්සෙල්ලාම අපිට කරන්නේ තුන්වෙනි එකේදී ශක්ති හානිය හොයාගමු ළමයි. ශක්ති හානිය හොයාගත්තොත් ඒ කියන්නේ සමා වෙන්න ඩෙල්ටා E එක හොයාගත්තොත් එනවා 1792කින් 1400ක් අඩු කරනවා. දැන් එහෙනම් එන්නේ කීයද ළමයි 392යි ජූල්. මේ තියෙන්නේ lost වෙලා තියෙන්නේ. හරිද? අඩු වෙලා, අයින් වෙලා ගිහිල්ලා, හානි වෙලා. මොකද මේ 392 ක්‍රියා කරේ ඒ අඩුනේ ළමයි මේ simple F කියන බලය නිසා. කවුද? ඝර්ෂණ බලය නිසා. ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. මේ පහළ ඉඳලා මේ උඩට අරන් යනකම් මේ ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. එහෙමනම් අපිට පුළුවන් ළමයි ඝර්ෂණ බලය මගින් කර කාර්ය. ඝර්ෂණ බලය මගින් කළ කාර්ය කියලා ලිව්වොත් ළමයි අපිට ලියන්න බලන්න W සමානයි FD. එයා මගෙන් කරපු කාර්යය කීයද 392යි. එයාගේ බලය F කියලා ගන්න පුළුවන් නේ. ඒතර එයා D දුර කලින් හෙව්වා අපි D දුර කීයද? 2.8යි. වැඩි කිරීම 2.8යි. එහෙනම් F වෙනවා ළමයි 392 බෙදීම 2.8. කාට හරි පුළුවන් ද ළමයි මේක සුළු කරන්න? සුළු කරොත් අපිට එනවා ළමයි මෙතන 1යි සම වෙන්නේ 1යි 11යි 112ට නේ 112ට කීයද ළමයි 112ට 28 ඒවා බැලුවොත් අපි දන්නවා එනවා ආසන්න වශයෙන් 5යි 6ක් ගත්තොත් එන්නේ නැහැ එහෙනම් 5යි 5යි කියන්නේ 90යි හරිද එතකොට එතන ඉතුරු වෙනවා 22ක් නේ 22ක් දෙක ඊට පස්සේ 220ට right 220ට බැලුවොත් අපි දන්නවා එතකොට එන්නේ 160යි 64යි ආසන්න වශයෙන් ගත්තොත් 8යි කියලා ගමු නම් හරිද 8යි නෙමෙන්නේ 157යි දශම ගාණක් තමයි එන්නේ මම ආසන්න වශයෙන් 158යි කියලා ගත්තා හරිද ඕගොල්ලෝ හරියට සුළු කරලා බලන්න ළමයි හරිද ඔන්න 158යි නිව්ටන් කියලා ඔන්න ඝර්ෂණ බලය හොයාගත්තා ආසන්නගේ එතකොට දැන් අපිට තියෙන්නේ මේ වෙලාවේදී මිව්ව හොයාගන්න මිව් හොයාගන්නකොට ළමයි මේ ආනත්තලයකට යන්නේ කතන්දරේ පටල ගන්න එපා නේද මේ රූපසටහන පොඩි ඔයගලන්ට පෙන්වන්න. නිසා මම මේ වෙලාවේ මෙහෙම පොඩක් ලොකුවට ඇඳ ගන්න වස්තු මෙහෙම ඇඳ ගන්නවා නේ. ඇඳගත්තු ගමන් මොකද වෙන්නේ?
දැන් මෙයාගේ අභිලම්භ බලය හොයාගන්න නම් මොකද ළමයි අපිට හොයන්න කියලා තියෙන්නේ මිව්ව. මොකද ඝර්ෂණ බලය හොයන්න පුළුවන් මෙන්න මෙහෙම F සමානයි මිව්වා. ඔහොම ලියන්න පුළුවන්. දැන් F හොයාගත්තන 158යි කියලා මිව් හොයන්න නම් අපි R දැනන් ඉන්නවා. R දැනගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් මෙතන අපිට ලියන්න පුළුවන්. right? R එන්නේ හැම වෙලේම තලයට ලම්බකව. මෙන්න මෙහෙම තලයට ලම්බක වෙනවා. බර ක්‍රියා කරන්නේ මෙහෙම පහලට, සිරස්ස පහලට mg. කීයක් එයිද? 1000ක් නිව්ටන් කියලා එයි. හරිද? එතන මේ ආනතිය කීයක් කියලා දෙන්නේ? අංශක 30යි. ආනතිය අංශක 30යි. එහෙනම් අපිට කෙලින්ම මෙයා විභේදනය කරලා බැලුවොත් ළමයි එන්නේ මේ පැත්තට. තලයේ දිගේ අපිට ආව mg sin 30යිනේ. හරිද? එහෙනම් තලයට ලම්බක වෙන්නේ mg cos 30යි. මේ පැත්තට එන්නේ mg cos 30යි. ඒක සමාන වෙනවා කාටද මේ r වලට? ඇයි? ආනත තලයේ දිගේ එයා චලනය වුණත් ආනත තලයට ලම්බක එයාගේ කිසි චලනයක් නැහැ, ත්වරණයක් නැහැ. එහෙනම් කෙලින්ම r සමානයි mg cos 30 කියලා එනවා. මෙතන එන්නේ mg කියන්නේ 1000යි මුළු 3 බෙදීම 2. ඒ කියන්නේ 500යි මූල 3. 500 මුළු 3 සුළු කරොත් මම හිතන්නේ 870 ගානක් වගේ. මොකද 1.73 නේ වැඩි වෙන්න ඕනේ. ඒතර 865ක් වගේ අගියක් ඒ. සුළු කරලා බලන්න. හරිද? එහෙනම් දැන් මිව් හොයන්න පුළුවන් දැන් එහෙනම් මිව් හොයන්න පුළුවන්. මම මෙතනින් දා ගන්නම් මිව් හොයන විදිය. මිව් කියන්නේ f බෙදීම r f කීයද ආවේ 158යි. කවුද r 500 බෙදීම මූල 3යි. ඉතින් මම මෙතනින් සුළු කරන්න යන්නේ නැහැ ළමයි. ඕක සුළු කරලා ඝර්ෂණ සංගුණකය හොයාගන්න. හරිද ළමයි? right. දැන් එහෙමනම් කියනවා පස්වෙනි එක. පස්වෙනි ගානට යනවා. මම මේ ටික මකලා දාන්න. හරිද? පස්වෙනි ගානට ගියාට පස්සේ කියන්නේ මොකක්ද කියලා අපි චුට්ටක් බලමු. ඒකෙදි කියනවා මෙහෙම දෙයක්. අනත්තලය මුදුනේදී 4ms එක 4ms ඍණ එක නියත වේගයකින් තිරස්ව චලනය වන පටිය මතට පෙට්ටිය නොගිනිය හැකි කුඩා වේගයෙන් ක්ෂණික මාරු වෙනවා. දැන් ඔන්න ඔහම කියලා නොගිනිය හැකි වේගයෙන් එමෙ සිමීට වැටෙනවා. ඒ කියන්නේ නිශ්චලතාවයෙන් වැටෙනවා කියලා හිතන්නකෝ. නිශ්චලතාවයෙන් නොගිනිය හැකි වේගයක් කියලා කියන්නේ ඒකයි. දැන් ඔන්න නිශ්චලතාවයෙන් වැඩිච්ච ගමන් පටිය හා ස්පර්ශව තප්පර දෙකකට පස්සේ තමයි පෙට්ටිය වේගය අත් කරගන්නේ. ඒතකොට ළමයි දැන් මේ නිශ්චලතාවයෙන් වැටිලා ටික වෙලාවක් ගිහිලා තමයි මේ වේගයට එන්නේ ළමයි. හරිද? ඔහොම වැටුණා වැටිලා මොකද වෙන්නේ? මෙයා මෙහෙම පටිය දිගේම චලනය වෙන ගමන් ඔන්න 4ms ඍණ එක දක්වා යනවා. වැටිච්ච ගමන් ළමයි පටිය වේගයත් ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පෙට්ටියත් එක්කම අඩු වෙනවා පොඩ්ඩක්. ඇයි මේ එකපාර ස්කන්ධයක් ඇවිල්ලා පටිය උඩ වැටුණා පටියත් එකපාර මොකද උනේ? නිකන් තෘස්නිම් භූත වෙලා ගියා. එයාගේ මේ 4න් ගිය වේගය අඩු වුණා. හරිද? පද්ධතියේ ස්කන්ධයක් වැටිච්ච ගමන්. right. අන්න එතකොට ඒ වගේම අපි ජීවිතේදීත් අපිට ඕනටදී ප්‍රශ්න වැටෙනකොට මොකද වෙන්නේ? අපි ගමන් කරමින් තිබිච්ච දේවල් ඔක්කොම කඩාගෙන බෙදාගෙන වැටලා ස්ලෝ වෙනවා. අන්න ඒ වගේ තමයි. හරිද? ඊට අපි අලුතෙන් හදාගෙන යන්න වෙනවා. බාහිරින් අපිට එහෙනම් සපෝට් එකක් ඕනෙමයි ළමයි. බාහිරින් ඕ දැන් අභ්‍යන්තරයෙන් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. මොකද? අභ්‍යන්තර බල කැන්සල් වෙලා යනවනේ. අන්න ඒ වගේ. අන්න මෙතනත් ඒ වගේ ස්වභාව ධර්මයෙන් වෙන සංසිද්ධියක් වෙනවා. u බිඳුවයි ඔන්න 4 දක්වා වේගයේ එකපාර මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ එහෙම නිකන් වැඩි වෙන්න බාහිරින් අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න ඕන ළමයි. හරිද? තත්පර දෙකක් යනවලු මේකට. t සමානයි බිඳුවේද වැටලා තත්පර දෙකකට පස්සේ තමයි වැඩි වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා මේ ගානේ. තිරස් දිශාව ඔස්සේ පෙට්ටිය ඇති කරන ගම්‍යතා වෙනස. ගම්‍යතා වෙනස හොයලා බලුවොත් තිරස් දිශාව ඔස්සේ ඔන්න ඩෙල්ටා p කියන අවසන් ගම්‍යතාවය. මේ වස්තු ස්කන්ධය කීයද ළමයි දීලා තියෙන්නේ 100යි නේ. කිලෝ 100ක් වැටලා තියෙන්නේ. බේස් ස්කන්ධයන් නේ මෙහෙනම් 100 වැඩි කිරීම 4යි. මේ දිශාව ඔස්සේ ගම්‍යතා වෙනස ගත්තොත් ආරම්භයේ වෙනසනේ ගන්න ඕනේ ආරම්භයේ බිඳුවයි. එහෙනම් එනවා ළමයි 400යි kgms ඍණ එක. ඔන්න ඔය වගේ ගම්‍යතා වෙනසක් තමයි ලැබිලා තියෙන්නේ. හරිද? එහෙනම් කියනවා ඊට පස්සේ ඉහත ගම්‍යතාව ඈත් කර ගැනීම සඳහා තප්පර දෙකක් තුලදී පෙට්ටිය මත ක්‍රියා කරන බලයේ විශාලත්වය ගණනය කරන්න. නිව්ටන්ගේ දෙවුනේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයට සමාන වේ. එහෙනම් ඔන්න මේ පෙට්ටිය මත ක්‍රියා කරපේගෙනවා තප්පර දෙකක් ගිය නිසා 200යි නිව්ටන්. මෙන්න මේ වගේ බලයක් පෙට්ටිය මත ක්‍රියා කරන්න ඕනේ මේ දිශාවට. හරිද? මෙන්න මේ වගේ බලයක් ක්‍රියා කරන්න ඕනේ. ඒක නිසා තමයි යා නිශ්චලතාව විදිහට 4ms ශ්‍රේණිය දක්වා ත්වරණය වුනේ. මේ බලය ළමයි පෙට්ටියට දුන්න. පෙට්ටියට දුන්නේ කවුද මේ වේගය ලබා ගන්න? මේ පටිය දෙනවා. පටිය දැන් මේ එකපාර මෙහෙම ස්කන්ධක ප්‍රමාණයක් වැඩිචාම පටිය වේගය අඩු වෙනවා. අනිවාර්යෙන් පටිය වේගය අඩු වෙනවා. අඩු වෙලා දැන් ඔන්න පටිය මගින් මොකද කරන්නේ? එයා ආයේ 4ට ගේන්න අමතර බලයක් ඔන්න ක්‍රියා කරවන්නම් වෙනවා. right. මේ බලය ඇතිවන්නේ කෙලෙසදයි පහදන්න කියලා කියනවා. මේ බලය ඇති වෙන්නේ අනිවාර්යෙන් මේ පටියත් වස්තුවත් මත ඇතිවන ඝර්ෂණ බලය මගින් තමයි ඇති වෙන්නට ඕනේ. හරිද? මේ පටියයි මේ වස්තුවයි අතර ඝර්ෂණ බලයක් නොමැති වුණා නම් පටිය දිගටම යන්න පුළුවන්. වස්තුව එකම තැන තියෙයි.
හරිද? වස්තුව චලනය වෙන්නේ නැතුව පටිය එක දිගටම කැරකි තියෙන්න පුළුවන්. නමුත් මේ පටියත් එක්කම වස්තුවේ වේගයට යන්න හේතුව මේ දෙදෙනා අතර තියෙන ඝර්ෂණ බලය හේතුවෙන්. හරිද? අවසාන වශයෙන් C වලදී කියනවා තත්පර දෙකක් තුලදී ඉහත වේගයෙන් චලනය වීම පවත්වා ගැනීම සඳහා ඒට අවශ්‍ය වන බාහිර බලයේ විශාලත්වය කොපමණද කියලා. තත්පර දෙකක් තුල පටිය ඉහත වේගයෙන් චලනය වීම පවත්වා ගැනීම සඳහා. එතකොට තත්පර දෙකක් තුල පටිය මේ ඉහත වේගයෙන්ම ගෙනියන්න අවශ්‍ය කරන බාහිර බලය තමයි මේකම තමයි. දැන් මේ බලයම නෙලමයි පටියටත් දෙන්න වෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා. පටියෙන් මෙයාට 200 නිව්ටන් දුන්නොත් පෙට්ටියෙන් පටියට දෙනවා ප්‍රතිරෝධී බලයක්. නම් මේ පැත්තට චලනය වෙන්න යන පටිය හරිද? මේ පැත්තට චලනය වෙන යන පටිය මේ පැත්තට ඔන්න බලයක් යොදලා තියෙනවා පටියට 200යි නිව්ටන් බාහිර බලය. ඕක කැන්සල් කරන්න පටියට දෙන්න ඕනේ බාහිරින් 200යි නිව්ටන්. බාහිරින් මොකද කරන්නේ? පටියට මේ දැන් මේ පටියේ චලනය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධනේ මේ F එකෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා. වස්තුව ත්වරණය කරන්න පටියෙන් මෙයාට දුන්නා ඒ දිශාවටම. වස්තුවෙන් පටියට දෙනවා චලිත දිශාවට. පටියත් යන්නේ මේ පැත්තටනේ. අනේ දිශාවට ප්‍රතිවිරුද්ධව පටියට දෙනවා මෙන්න මේ 200 නිව්ටන් විශාලත්වයෙන් සමාන බලයක්. එතකොට පටියට ඒක ප්‍රතිවිරුද්ධ බලයක් නිසා ඕක වලක්වලා පටියත් 4 මැෂින් එක වේගයෙන් ගෙනියන්න නම් මෙන්න මේ F බලයට සමාන බලයක් පටියට දෙන්න ඕනේ කොහෙන් හරි බාහිරින්. මොකක් හරි මෝටරයකින් හරි අපි දෙන්න ඕනේ මේක. හරිද? එහෙමනම් ඊට වේගෙම චල පවත්වා ගන්න ඒට අවශ්‍ය වන බාහිර බලයේ විශාලත්වය 200 නිව්ටන්ම තමයි. එහෙනම් මේ බලය සපය ගන්න අපිට බාහිරින් මෝටරයක් වගේ දාලා ඒක සපය ගන්න පුළුවන් වෙනවා. හරිද? ඒතර මේ වේගය දක්වා එනකම් අපිට බාහිරින් මෝටරයක් දාලා අතිරේක මෝටරයක් දාලා ගන්න වෙනවා. හරිද? ඔන්න ඔය වගේ දෙයක් තමයි. ඔක තාපේදිත් ඔය වගේ වැඩක් වෙනවන්නේ. අපි දැන් යම්කිසි වතුර භාජනයක් රත් කරලා දිගින් දිගට මේ උෂ්ණත්වය තියාගෙන තියෙනවා තාපන මූලාවයවයක් දාලා අපි ඔය 2000 මම හිතන්නේ 17 හරි 18 දී මේ ප්‍රශ්නය ආවා. තාපන මූලාවයක් දාලා මේ වතුර එක රත් කරන් තියන් ඉන්නවා. ඔය රත් වෙච්ච වතුරකින් නියත උෂ්ණත්වයක තියෙන වතුර ටිකක් අරගෙන අපි ආය අඩු උෂ්ණත්වයක තියෙන වතුර දාපු ගමන් මොකද වෙන්නේ? සමතුලිත උෂ්ණත්වය තව ටිකක් පල්ලෙහාට බහිනවා. ආයේ අර කලින් තිබිච්ච උෂ්ණත්වයටම ගේන්න ඕන නම් අපි තව තාපන මූලාවයක් අතිරේකව දාන්න වෙනවා. හරිද? සෙල්සියස් එක 70 තිබිච්ච ජලය අපි මේ භාජනයකින් ඔන්න ලීටර එකක් විතර අරගෙන තව ලීටර එකක් විතර දානවා. මොකද කරන්නේ? මේ සෙල්සියස් එක 30 තියෙන ජලය. ඒතර සමතුලිත උෂ්ණත්වය අර පද්ධතියේ තිබුණ 70ට වඩා බහිනවා. 65කට වගේ බහිනවා කියලා හිතන්නකො. දැන් 65කට වගේ බැස්සාම මොකද වෙන්නේ? දැන් එතකොට ඕක ආයෙ 70ට ගේන්න මොකද කරන්නේ? අර අතිරේකව තව තාපන මූලාවයක් දාලා තිනවා. ඕක 70ටම ආයෙ නැවත ගෙනල්ලා කොන්ස්ටන්ට් තියාගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් ඔය සංසිද්ධිය. හරිද? එකම දේ තමයි වෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට එහෙනම් ඒ ගානත් පැහැදිලි කරන්න පුළුවන්. අපි එහෙනම් අද දවසේ මෙතන අවසන් කරනවා. අපි ඊළඟ තවත් ප්‍රශ්න දෙකකින් නැවත හමු වෙමු.